වෙසක් පින්කම නිමිති කරගෙන අපි හැමදෙනාම හැම අවුරුද්දකම සූදානම් කරන සම්ප්‍රදාය කරන වෙසක් වැඩසටහන වෙනුවෙන් අපි උන්වහන්සේට ආරාධනා කළේ. ඉතින් අපි බොහෝ සෙයින්ම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය වගේම පුණ්‍යානුමෝදනා සිදු කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ ආරාධනාව පිළිගෙන අනුකම්පාවෙන් වහන්සේගේ ධර්මදේශනාවකට සවන් දෙන්නට මේ අතන්ට අවකාශ සලසා දීම පිළිබඳව. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ උපදේශයේ අපි හැමදෙනාටම බොහොම ආගමික කටයුතු අපි විශේෂයෙන්ම බෞද්ධ ආගමික කටයුතු සිදු කරන්න ඉතාමත්ම අපහසු පසුබිම කියන්නේ මේ වගේ රටවල කාර්ය බහුලත්වය අධික බරින් යුක්ත නිසා. ඉතින් ඒ නිසා කෙසේ වුණත් බොහෝ දෙනෙක් බොහොම උද්‍යෝගයෙන් උනන්දුවෙන් මේ වගේ කටයුතු වලදී ඒ අයගේ ධනෙ ශ්‍රමය කාලය කැප කරලා මේ සඳහා සම්බන්ධ වෙලා කටයුතු සිදු කරනවා. ඉතින් ඔබ වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා අප වෙනුවෙන් මෙම මොහොතේ අපි සූදානම් කරලා තිබෙන ඔබ වහන්සේගේ වටිනා හර්බාර ධර්ම දේශනාව මේ අතන්ට අනුකම්පාවෙන් සිදු කරලා එයාගේ ජීවිතවල කුසල රැස් කරගන්න මාර්ගයේ ඉදිරි කරගෙන ගෞරවයෙන් යුක්තව ඔබ වහන්සේට ආරාධනා කරනවා. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृणोतु सग्रमोक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स निर्मातෘන් වහන්සේ වශයෙන් ඒ වගේම ඔබ හැම දෙනාටම ආධ්‍යාත්මික මඟ පෙන්වන්නා ලෙස ගුරුවරයා ලෙස වැඩ සිටින අපේ කල්යාණ මිත්‍ර පූජනීය ශාස්ත්‍රපති සීගිරි සුමිත් සාන්වහන්සේගෙන් අවසරයි අෂ්ටාංග සීලය සමාදන් වී සිටින සදහවතුනි ඒ වගේම මේ උතුම් පින්කමට මේ මොහොතේ සම්බන්ධ වී සිටින කාරුණික ගුණගරුක පින්වතුනි අද වෙසක් පුර පොහොය නිමිති කරගෙනයි හොංකොං දේශයේ ජීවත් වන ඔබ හැම කෙනෙක්ම මේ උතුම් පින්කම් මාලාව සංවිධානය කළා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ දායක පිරිස අපිට ආරාධනා කර සිටියා මේ රටට වැඩම කරලා ඔබත් සමග දහම් කරුණු කිහිපයක් සාකච්ඡා කරන්නට බෙදා හදා ගන්නට අපිට ආරාධනා කිරීම ගැන අපි ස්වාමීන්වහන්සේට ඒ සඳහා අපකැප වෙච්ච දායක පිරිස වන ඔබට සම්බන්ධීකරණ කටයුතු සිදු කරපු ඒ වෙනවි ඇතුළු හැම දිනාටම පළමුවෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා ස්තුතිවන්ත වෙනවා මේ රටට ප්‍රථම වතාවට වැඩම කරන්නට අපිට සියලු පහසුකම් සම්පාදනය කිරීම පිළිබඳව සාල කැපවීමක් කරලා මේ පින්කම
වේසායි මහන්සේ දායක පිරිස එක්ක හරිම ලස්සනට පිළිවෙලට සූදානම් කරගෙන තියෙනවා. ඒක නම් අපි තාම සතුටුයි. මෙහි සිටින පිරිස තාම ශ්‍රද්ධාවන්ත පිරිස, ධර්මය අවබෝධ කරගන්න, ගුණධර්ම දියුණු කරගන්න වීර්යය කරන පිරිසක්. අපි මේ දින දෙක තුළ අපි දැක්කේ කොච්චර වීර්යයකින්, කොච්චර ශ්‍රද්ධාවකින් මේ තරුණ පිරිසත්, වැඩිහිටි පිරිසත්, කුංචි දුවා දරුවෝ අප වෙලා කටයුතු කරනවාද කියන එක. අපි තා සතුටුයි මේ රටේ ස්ථාවර විහාරස්ථානයක් ගොඩ නැගිච්ච එක ගැන. ඒ වගේම ඒ ස්ථානය නිකන් හිස් භූමියක් වන්නේ නැතුව මේ වගේ ගුණවත්, සිල්වත්, ධර්මදර, විනයදර හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක් යටතේ මෙවැනි ශාසනික වැඩ පිළිවෙලක් සිද්ධ කරන එක ගැන අපි තාම සතුටටපත් වෙනවා. ඒ සතුට අපි හදවතින්ම පුද කර සිටිනවා ඔබ හැම දිනම. අපේ වෙනත් පිරිසෙක මේ පැයේදී අපිට ඉස්සරහට ධර්ම සාකච්ඡාවක් තිබෙනවා. මේ පැයේදී කල්පනා කළා විශේෂයෙන්ම අපේ මනසේ තිබෙන උපක්ලේශයන් පිළිබඳව. උපක්ලේශයන් කියන්නේ අපේ මේ භවයේ ඉපදුනාට පස්සේදී අපි ජීවත් වෙද්දී අපි ඇහෙන්, කනෙන්, නාහෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් අරමුණු ගනිද්දී ඒවා ස්පර්ශ කරද්දී හැදිච්ච කෙලෙස් ධර්ම වලට කියනවා මොනවද? උපක්ලේශ. සාමාන්‍යයෙන් අපි උපදිනකොට අනුසය වශයෙන් අපේ කෙලෙස් තියෙනවා. කෙලෙස් නැති කෙනෙක් නම් අපි උපදින්නේ නැහැ. අපි ඉපදුනේම කෙලෙස් තිබිච්ච නිසා. තණ්හාව, ද්වේෂය, මෝහය අනුසය වශයෙන් තිබුණා. හැබැයි ඒවා බලකතුව මස් පිටට ඇවිල්ලා තිබුණේ නැහැ අපි උපදින වෙලාවේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පබස්සර මිදම් වික්කවේ චිත්තං කිය. සාමාන්‍යයෙන් ආරම්භයක් විදියට ගත්තොත් සිත සාපේක්ෂව ප්‍රභාස්වරයි. හැබැයි පස්සේදී ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිතා. පස්සේ ආගන්තුකව ආපු උපක්ලේශයන් නිසා තමයි අපේ හිත අපිරිසිදු කෙලස් බහුල එකක් වුණත් පත්. ඉතින් අපිට දුකින් නිදහස් වෙන්න නම් අපි කෙලස් වලින්මයි නිදහස් වෙන්න ඕනේ. දුකින් නිදහස් වීම නම් කෙලස් වලින් නිදහස් වෙන්න. දැනට පෝෂණය කරගෙන නඩත්තු කරගෙන යන හිතෙන්ම නිදහස් වෙන්න ඕනේ. ඒක සරල අතිශයින් පහසු දවසෙන් දෙකෙන් සිද්ධ වෙන කාර්යයක් කියලා කියන්න දුෂ්කරයි. මහා සංසාරික පුහුණුවක් ලැබපු කෙනෙකු නම් මේ භවයේදීම එක බණ පදයක් අහද්දී උතුම් ධර්මය අවබෝධ කර ගන්නට පුළුවන්. සියලු කෙලෙස් දුරු කරන්නට පුළුවන්. ඒ දැන් අපිට හොඳටම පැහැදිලි අපිට නම් ගොඩක් වීර්ය කරන්නම වෙලා කියන එක. මොකද නැත්නම් අපිට කොච්චරනම් චතුරාර්ය සත්‍ය ගැන ධර්ම දේශනා ඇසුණා. පටිච්චසමුප්පාදය ගැන විවරණ මොන තරම් ඇසුණාද? ආම මුකුතුනේ තාමත් හොංකොන් ඩොලර් ගැන කැමැත්තක් තියෙද නැද්ද? කියලා නේද? මුකුත් වෙලා නැහැ. ඒ කියන්නේ 100ක් නැති වෙලා නැහැ අපි කාගේවත් මුකුත් නැති වෙලා. ශ්‍රද්ධාවක් ඉපදිලා තියෙන එක භාග්‍යයක්. ශ්‍රද්ධාවක් ඉපදිලා තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය හරි අපිට ඇති වෙලා තියෙනවා. අඩුම දැන් අපි ස්ථාවරව පිළිගන්නා සංසාරය. අපි ස්ථාවරව පිළිගන්නා කර්මය සහ කර්ම ඵලය ගැන. පින ගැන, පව ගැන, පිනෙහි විපාක ගැන, පවෙහි විපාක ගැන අපිට දැන් හොඳ විශ්වාසයක් තියෙනවා. අපිට තුනුරුවන් පිළිබඳව විශ්වාසයක්, පැහැදීමක් තියෙනවා. ඒ කියන්නේ අපිට ලෞකික සම්මා දිට්ඨිය මේ භවයේදී
ඇති වෙලා තිබෙන බව දැනෙනවා. ඒක තව ස්ථාවර කරගන්න ඕනේ. තාම ඒක ස්ථාවර නැහැ. ඒ ඇති වෙලා ඒ ඇති වෙච්ච නැති වෙන්නත් පුළුවන්. මොකද හේතුව පැවැත්ම සම්බන්ධ ප්‍රශ්නම. දැන් අපි භාග්‍යවතුන් වහන්සේ සත්‍යමයි උන්වහන්සේගේ නුවණ සත්‍යමයි කියලා අපි පිළිගන්නවානේ දැනට. ඔය අතරතුරේ අපිට වීසා ප්‍රශ්නයක් ආවා. නිත්‍යානුකූල ධර්මානුකූල ක්‍රමයකම විසඳ ගන්න බැරි. එතකොට අපි අර තථාගත නුවණ අතහරින්න. බොරු කරන්න හොඳ නැහැ කියපු තථාගත නුවණ. වංචාව අකුසලයක් කියපු තථාගත නුවණ නේ. සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දේ තමයි කෙලෙස් සහිත කෙනා පැවැත්මේදී ඔය ඇති කරගත්ත ලෞකික සම්මාදිට්ඨියෙන් අයින් වෙන්න පුළුවන් නේද? පුළුවන්. ඒකයි ධර්මයේ අවධාරණය කරන්නේ නිතර සත්පුරුෂයම අසුරු කරන්න. නිතර සද්ධර්මය අහන්න. නුවණින් මෙනෙහි කරන්න. යෝනිසෝ මනසිකාරෙන් ජීවත් වෙන්න. ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල නිරන්තරයෙන් යෙදෙන්න කියලා අවධාරණය කරන්නේ ඔය ඇති කරගත්ත ලෞකික සම්මාදිට්ඨිය පැවැත්මට එන අභියෝගත් එක්ක බිඳ වැටෙන්න විනාශ වෙලා යන්න තියෙන ඉඩකඩ නිසාමයි. ඔය සෝතාපට්ටි අංග 4 මා සඳහන් කරේ. සෝතාපට්ටි සංයුත්තේ සංයුත්ත නිකායේ තථාගතයන් වහන්සේ දේශනා කරපු අංග 4. සෝතාපන්න වෙන්න පුහුණු වෙන කෙනා මේ අංග 4 අඛණ්ඩව ප්‍රගුණ කරන්න ඕනේ. ඒ මොකද නැත්තම් අපි ඇති කරගත්ත ලෞකික සම්මාදිට්ඨිය පැවැත්ම සම්බන්ධ ප්‍රශ්න එනකොට විනාශ වෙලා යන්න පුළුවන්. හැබැයි නිතර සත්පුරුෂස්ත්‍රාත් තියෙනනම් අපි එහෙම අපේ මාර්ගයෙන් ඉවත පනිනකොට සත්පුරුෂය අපිට කියලා දෙනවා. ඔය යන්නේ වැරදි මාර්ගය. ඔය යන මාර්ගයේ කුසල මාර්ගය නෙමෙයි. ඔය අගතියක්. ඔය අගතියෙන් අයින් වෙන්න. මධ්‍යම ප්‍රතිපත්තියට එන්න. අන්න සත්පුරුෂයෝනේ. අපි සතුටු වෙනවා යත්තන්ට තෝ සත්පුරුෂ කියන දේ හරියට කෙලින් කියලා දෙන්න. එපා දෙයට හරියටම නිර්භයව එපා කියන. අකුසලයේ ලෙසම පෙන්නන. කුසලයේ ලෙසම පෙන්නන සායනහස කෙනෙක් දැන් මේ රටේ වැටෙනවා. ඒක ලෝකයක්. උදාහරණසේ ඔයත්ගේ හිත සතුටු කරන්න දේවල් නොකියා ඉන්නේ නැහැ කියන්නේ. කොච්චර හිතනක් වෙනව පෙනුණා කිව යුත්ත කියනවා. ඒක තමයි හොඳ දේ. ඒක තමයි සත්පුරුෂකම. සත්පුරුෂයා පඬිතයාගේ ස්වභාවය තථාගතයන් වහන්සේ වදාළේ නිදී නන්ව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දසින. නිදානයක් පෙන්වන්න වගේ වැරද්ද ලෙස පෙන්වලා දෙනවා. හැබැයි ඒක ඒ වැරද්ද පෙන්වා දීම හමු වෙන ඒ ශ්‍රාවකයා තේරුම් ගන්න ඕන ඒ වැරද්ද පෙන්වා දීම මට අකටයුත්තක් කළා කියලා නෙමෙයි. මට නිදානයක් පෙන්වනවා. මට ලාභදායී තනක් මහා ලාභයක් හොයාගන්න පෙන්වනවා කියලා තමයි ඉතින් ශ්‍රාවකයා පුහුණු වෙන කෙනා තේරුම් ගන්න. සමානව කරන නිදා පෙන්වන්න කියලා බන්දල බලා දෙනවෙන්නත් පුළුවන්. මොකද සාමාන්‍ය නිදා පෙන්වන්නේ යම ගොඩක් සායනාසලට පාඩු වෙලා තියෙනවා. නේද? එනමනුස්සයත් එක්ක නැතුව යන. මොකද සමහර අය ආස ඒගොල්ලෝගේ මතයට ගැලපෙන කතාව කියනවට ඒගොල්ලෝගේ අදහසට ගැලපෙන්න ඉන්නවනම් හරි ඇත්තට අපි ෆැමිලි එකේ ඉන්නවා. හරි පවුලේ සමාජිකයෙක් වගේ දැනෙනවා. ඉතින් මම යෝජනා කරනවා සත්පුරුෂයෙක් කියන්නේ වයතන්ගේ හිත සුවපත් වෙන කතා කිය ඉන්න කෙනෙක් නෙමෙයි අවබෝධයටපත් කරන කෙනා. ඔබ අස්ථානයේ පිහිටවන්නේ නැතුව නිවැරදි තැන පිහිටවන කෙනා. කොච්චර විතුණා කොච්චර හිත තුවාලද වුණත් ඒ දේ කරනවා. ඉතින් අපි සතුටුයි ඔබට ඒ සත්පුරුෂ ඇසුර නිසා සත්‍ධර්ම ප්‍රතිලාභය ලැබෙනවා. ඉතින් ඒක ඔයාලට කරගන්නවා. මොකද
සිහිනුවණින් මෙනෙහි කිරීමයි ධර්මානුධර්ම ප්‍රතිපදාවේ අඛණ්ඩව ගමන් කිරීම. ඒක ඉතින් ඒක ඔයත් කරගන්න ඕනේ. ඒක සායනහන්සට කරන්න බෑ. සත්පුරුෂයාට කරන්න පුළුවන් ධර්මයේ කියලා දීම සහ ඊටම නිවැරදිව ඔබට මඟ පෙන්වන එක විතරයි. ඉතින් අපි කාව තවම ඉතුරු වෙලා තිබෙන උපක්ලේශයන් ගැන අපි දැනුවත් වීම සම්මාදිට්ඨික භවයේ අංගයක් නේ. සම්මාදිට්ඨික භවයේ අංගයක්. මම හිතනවා අද උදෑසන අපේ සායනහන්සේගේ සම්මාදිට්ඨිය ගැන දේශනාවක් ඇහුවා නේ. තලපත්කන්ද සම්දාන්සේ සම්මාදිට්ඨිය ගැන සූත්‍ර ධර්මයක් ඇසුරෙන් උන්වහන්සේ දේශනාවක් කරා. මජ්ක්‍ධිම නිකායේ සරියුත් මහ රහතන් වහන්සේගේ දේශනාව අපිට හමු වෙනවානේ සම්මාදිට්ඨි සූත්‍රය කියලා. මජ්ක්‍ධිම නිකායේ. එහි උන්වහන්සේ දේශනා කරනවා අකුසලං පජානාති අකුසල මූලං පජානාති කුසලං පජානාති කුසල මූලං පජානාති අකුසලය දන්නවද අකුසල මූලය දැනගන්නවද කුසලය දැනගන්නවද කුසල මූලය දැනගන්නවද එතාවතාපිකෝ ආවසෝ සම්මාදිට්ඨි හෝති ඒ කාරණේන සම්මාදිට්ඨිකේ වෙනවා. එහෙනම් අපි ගාව තියෙන උපක්ලේශ ගැන දැනුවත් වීමම සම්මාදිට්ඨික භාවයට එළවෙන්න කාරණා. ඉතින් ප්‍රධාන උපක්ලේශයන් ධර්මයේ 16ක් විතර පෙන්වා දීලා තියෙනවා. ප්‍රධානයි. තව බොහෝ උපක්ලේශ තියෙනවා. ඒ 8ක් ගැන මම හිතුවා මේ වෙලාවේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න හොඳයි. ඊ පළවෙනි තමයි අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ කියන්නේ. අවිජ්ජා විසම ලෝභෝ අවිජ්ජාව ආශාව විෂම ලෝභෝ විෂම තණ්හාව විෂම ආසාව උපක්ඛිලේශය. මේ තණ්හාව ආසාව ලෝභය ඒත සමාන්තරව යෙදෙන පද අතර එකක් තමයි මොකද අවිජ්ජා. සාමාන්‍යයෙන් ධාමේ අවිජ්ජා යන්නේ අදහස් කරන්නේ අතටම කිව්වොත් එක්තරා දුරකට අපසන්තකයට තියෙන තෘෂ්ණාව. ඒක විෂම ලෝභයේ බවට පරිවර්තනය වෙනකොට අනුන්ගේ දෙයට පව අපි තෘෂ්ණා වෙන්න පටන් ගන්නවා. ඒකට අවිජ්ජා විෂම ලෝභ බවට පත් වුණාම සාමාන්‍ය තණ්හාවක් නෙවෙයි ඒක ටිකක් නරක තණ්හාවක්. එතකොට තමයි අපි අනුන්ගේ අයට ආස වෙන්නේ. අනුන්ගේ අයට ආස වෙන්නේ අවිජ්ජා විෂම ලෝභය. අනුන්ගේ ස්ත්‍රීන් ආස වෙනවා, අනුන්ගේ පුරුෂයන් ආස වෙනවා. ඊළඟට දේවල් වලට අනුන්ගේ දේවල් වලට අනුන්ගේ තැන් වලට අපි ආස වෙන්නේ. ඒක මට ලැබුණා නම් හොඳයි. එයා මගේ වුණා නම් හොඳයි. ඒක මට ඕනේ. එහෙම මනසේ හටගත්තොත් අනුන්ගේ දේටත් ලෝලත්වයක්. තමන්ගේ දේට තියෙන ලෝලත්වයම නරක කොට අනුන්ගේ දේටත් ලෝල වෙන්නේ. මතක තියාගන්න. ඒ උපක්ලේශය අපිට සුවපත් ජීවිතයක් ගෙනල්ලා දෙන්නේ නැහැ. මේ ලෝක වශයෙන්ම අපි දුකෙන් ඉන්න සහ ඊටාම වරකම් කිරීම වැරදි කාම සේවනය වැනි අකුසල වලට අපි මේ උපක්ලේශය නිසා යනවා. ඒ කියන්නේ අන්සන්තකයට ආස වුණොත් අපි අදින්න ආදානය කරනවා. ඊළඟට අයට ආස වුණොත් අපේ නොවන කෙනෙකුට ආස වුණොත් අපි කාම මිත්‍යාචාරයට වැරදි කාම සේවනයකට ගමන් කරනවා. ඒ කියන්නේ අපිට සීලය ස්ථාවර කරගන්න ඕන නම් සීලය තහවුරු කරගන්න ඕන නම් මේ උපක්ලේශය ගැන අපි පුළුවන් තරම් දැනුවත්ව ඉන්න ඕන. සිහි නුවණින්ම ඉන්න ඕන. බොහොම සිහි කල්පනාවෙන් ඉන්න ඕන. මොකද මේ උපක්ලේශය ආවට පස්සේදී අපිට අපේ මූලික සිල්පද දෙකක් ප්‍රධාන වශයෙන් ආරක්ෂා කර ගැනීම දුෂ්කරයි. තාම දුෂ්කරයි. ඒක කියන්නේ මේ උපක්ලේශය නිසා අනිත් සිල්පද කැඩෙන්නේ නැහැ කියන්නේ. අනිත් සිල්පද කැඩෙන්න පුළුවන්. විෂම ලෝභයක් ආවට පස්සේදී කෙනෙක් මරලා දාන්න උනත් පුළුවන්. අනුන්ගේ දෙයක දැඩි තණ්හාවක් එනවා. හැබැයි
ඒකත් මට ලබා ගන්න හැකියාවක් නැත්තේ මේ පුද්ගලයා නිසා කියලා හිතුවොත් අන්න එතකොට යාම අරගෙනත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රාණඝාතයට මූලාරම්භව කෙනෙක් පොළඹවන චේතනාව වෙන්න පුළුවන්. එයා සන්තක දෙයට ඇති වෙන දැඩි කරගත්ත. අජාසත්තුට උනේ විෂම ලෝභයක්. තාත්තාගේ රාජ්‍ය සම්පත්තිය ගැන විෂම ලෝභයක් ඇති කරගත්ත. දැඩි ලෝභයක්. ඒ ලෝභයේදී එයත් ඝාතකෙක් වුණා. දැන් සමහර උනන් ඝාතකයෝ වෙන ඒ මට්ටමට යන්නේ ඌල්ලලා වගේ නිකන් ඉන්නවා. يعني දැන් පිට තමයි නැත්තේ කියලා කියන්නේ කියලා අයිනවා. පිට තමයි නැත්තේ දැන් අනුගේ ගස් වල ගෙලි හොඳට හැදෙනවා දැකලා අපේ ගස් වලට තමයි හින ගැහිලා තියෙන්නේ. දැන් කියනවා. මිනිස්සු විසමලෝ අභිච්ඡානේ අපේ වට තමයි මෙහෙම. මේ අහවලාගේ ගහේ ගෙඩි මල් ඒ ඕනෙකට ඒක ඒකයි ඊට පස්සේ මහා පරිමාණ දේවල් වලට කියන තමයි අපි අපරාධකාරී හැසිරීම. මහා පරිමාණ දේවල් වලට පුද්ගලයන්ට ආස වුණාම විල මුදල් වලට අනතුරු වලට මේකට ආස වුණාම අපි ඕනෑම දසකුසල වලින් ඕනෑම කුසලයකට යන්න පුළුවන්. ඕනෑම කුසලයක ප්‍රධානයි අදින්නාදානයත් කර්මයක්. අනිත් ඒවාට ඉඩ තියෙනවා. ඒ නිසා මේ සිතුවිලි තමන්ගේ ගාව තිබෙනවාද හෝ නෑ වගේ තිබිලා හැංගිලා තිබෙනවාද ඒවා හරි සිහිනුවණින් තේරුම් ගන්න. ඒක තමයි ඔබ යෝනිසෝ මනසිකාරය ප්‍රගුණ කරන්න ඕනේ කියලා කිව්වේ. ඔබ නැත්නම් නෑ වගේ තියෙනවා. දැන් කෙනෙකුට හිතනවා අනේ මට නම් අනුගේවට ආසහිතෙන්නේ නැහැ. කොහොමද ඔබ දන්නේ තාම සිහි කල්පනාවෙන් නොඉදියෝ ඔබ සමහර විට ඒ සිතුවිල්ලට ඔබ රැවටිලා ඉන්නවා වෙන්න පුළුවන්. තාම ඔබට ආසහිතෙන මට්ටමේ එකක් වෙන කෙනෙක්ව නොතිබෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ තාම ඔබ අවසන මට්ටමේ අරමුණක් ඇවිල්ලා නැද්ද කියලා කොහොමද දන්නේ? ඒ නිසා කලබල වෙලා නිගමනයට එන්න එපා. ගොඩාක් අයට වෙන්නේ දීර්ඝ කාලයක් සමහර ක්ලේශයක් නැගිටින්න නැති වුණාම හිතනවා දැන් මට ඒව නෑ වගේ. දැන් නම් හොඳටම দমনය වෙලා වගේ. ඔබට යෝජනා කරනවා කලබල වෙන්න එපා. කිසිසේත්ම කලබල වෙන්න එපා. ඔබගේ මරණය දක්වා සිහිනුවණින් මරණය දක්වා සිහිනුවණින් සෑම මොහොතක් ගැනම සවිඥානික වෙන්න. ඔබ නොසිතන්නා වූ ඕනෑම මොහොතක ඔබ ඇතුලේ නිදාගෙන ඉන්න සර්පයා නැගිටින්නට පුළුවන්. කොච්චර ගැඹුරු නිින්දකද කියනවා නම් සර්පෙක් ඉන්න බව දන්නේවත් නැති තරම් එච්චරටම ගැඹුරු නිින්දක කියපු සර්පයෝ සමහර ගුහාවල හැංගිලා ඉන්නවා. අපිට හිතෙන්නවත් නැහැ මේ සර්පෙක් ඇති කියලා. හැබැයි වතුර බිඳුවක් හරි වැටෙන්න ඕනේ නැගිටලා ඉන්න. වැලි කැටයක් හරි ඇඟට වැටුණොත් නැගිටිනවා එතකන් අනුස්සය වශයෙන් කියන. හරි පරිස්සමෙන් තමන්ගේ හිත අධ්‍යයනය කරගන්න. ඔය තමයි පළවෙනි උපක්ලේශය. අවිජ්ජා දෝමනස්ස. නැත්නම් අවිජ්ජා විෂම ලෝභය. හොඳට සීකල්පනාවෙන් දෙවෙනි එක තමයි ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේසං. ව්‍යාපාද ඒ කියන්නේ මොකක්ද? අනු නැසේවා වෙනසේවා කියලා හිතයි. දැන් මේ සිතුවිල්ල ගොඩාක් වෙලාවට බලවත් වෙන්නේ දුර්වල වෙලා. ඒ කියන්නේ අපිට එන තරහට ශනිකව ප්‍රතිචාරයක් දක්වන්න තරම් අපි බලවත් නැහැ. කහන්න තරම් මරන්න තරම් අනේකා සතුටේ නැති කරලා දාන්න තරම් අපි බලවත් නම් අපේ ව්‍යාපාදයෙන් කොහොම ප්‍රාර්ථනා කර ඉන්නේ නැහැ. ව්‍යාපාදය කියන සිතුවිල්ල තනනකුණම මනසේ මේ ද්වේෂයම කොටසක්. ද්වේෂයම බලගත් අවස්ථාව. ද්වේෂයේ උපරිමයට ගියාම තමයි ව්‍යාපාද වෙන්නේ. අනිත් එක නම් නසන්නම හිතන එක.
හැබැයි ගොඩාක් වෙලාවට අපිට අවිජ්ජා විෂම ලෝභයේදී වගේම මේකෙදිත් අපි දුර්වල නම් කරන්නේ ඒක හිතින් පත ඉන්නවා නේ. සංකල්පයක් විදියට තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ කෙනෙක් තමන්ගේ බලගත්තු හතුරේ රෝගී වෙලා කියලා ආරංචි වුණා. අන්නෙදී ඇත්තට හිතේ ව්‍යාපාදයේ යෙදෙන්න පුළුවන් ප්‍රාර්ථනාවක් විදියට. කොහොමද මේකෙන්වත් ගියොත් හොඳයි. මේ ගමනවත් ඉවරුනොත් හොඳයි. ඉස්පිරිතාලේ ලොකු දෙයක්. කරුමේ ඉවර වෙයි වගේ. එතකොට ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද? නැසීමක් කියලා. ව්‍යාපාද. අපි ඕන කෙනෙකුට එන්න පුළුවන්. තාම ඇවිල්ලා නැතුව ඇති. නමුත් එන්න පුළුවන්. දේශය තියෙන තාක්කල් යෝනිසෝ මනසිකාරය දියුණු නොකරොත් සති සම්පජාඤ්ඤය දියුණු නොකරොත් ඕනෑම කෙනෙකුට ඒ චෛතසිකය එන්න පුළුවන් Taman දුර්වල නම්. බලවත් කෙනෙකුගේ හිත තුළ උනත් අනෙක් කෙනා නැසේවා කියලා ඒ චේතනාව නැසෙන්න ඕනේ කියන ඒ ව්‍යාපාද චෛතසිකය බලවත් වෙන්නේ නැතුව ඒ ඇත්ත ප්‍රාණඝාතයට යන්නේ නැහැ. ප්‍රාණඝාතයට යන්න කලින් ඒ ඇත්තට නසන්න ඕන කියන චේතනාව එනවමයි. ව්‍යාපාදය. දැන් දේවදත්ත හාමුදුරුවෝ ව්‍යාපාදය බහුලව ජීවත් වෙච්ච සායනාන්තිකය. බහුලයි. උන්වහන්සේ එකම පන්සලේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක වැඩ ඉඳලා සත්‍ය අවබෝධ කරගත්තේ නැහැ. අපායගාමී. නිරේත ගියා, දුකදී ගියා. ඒ සායනාන්සේට එමුනේ උන්වහන්සේ ව්‍යාපාදය බහුලව ඉදපු නිසා. ව්‍යාපාදය දැටි තරහකි භාග්‍යවතුන් වහන්සේ නසන්න ඕන කියන සිතුවිල්ලෙන් තමයි ඒ සායනාන්සිකේ. ඔබට උනත් තාම ද්වේෂයේ ඉතුරු නිසා ද්වේෂයේ සංවර්ධනීය අවස්ථාවක් වෙච්ච බලගත් අවස්ථාවක් වෙච්ච ව්‍යාපාදය පැනනගින්න පුළුවන් තාම සීකල්පනාවෙන් තරහ තියෙනවා නම් සීකල්පනාවෙන් නසන්න හිතෙන්න මම ඔබට මගේ අත්දැකීමක් කියන්න කැමතියි. දැන් කාලයක් තිස්සේ මම මතුරුවෙක්ට මරන්නේ නැතුව හිටියා. කාලයක්. ඉතින් මට මාස 4-5ක ඉඳලා පහුගිය කාලේ හිතෙන්න ගත්තා දැන් මම කොච්චරනම් යහපත් වෙලා. මට දැන් මතුරුවෙක්වත් මරන්න හිතෙන්නේ නැහැ. කියලා මා කියන්නේ තාම සතුටක්. සහ අභිමානයක් දැනෙන්න පටන් ගත්තා මගේ මෛත්‍රී චිත්තයේ දියුණුව. කොහොමදදී ඊට මාස දෙකකට විතර කලින් දවසක් මා ධර්ම දේශනාවකට ගිහිල්ලා මගේ කුටියට ඇවිල්ලා දොර අරිනකොටම පැටි කරමුත්තෙක් ඉන්නවා කාමරේ මුල්ලේ. ඒක විතරයි මට ඒක මරන්න ඕනේ. පයිදසිය මම යාගේ ළඟටත් ගියා. ඒකේ ද්වේෂය. ඊට පස්සේ මම කළා කල්පනා කළා. ඒ තමයි නෑ. මේ සත්‍යය තාපොච්චර පොඩි කාලෙක ජීවත් වෙන්න පුළුවන්. කරබොත් කියන්නේ අවුරුදු 5 ආවුස කියන සත්තු. අනිත් එක මේ කරපොත්ත මේ කාමරේට ආවේ ස්ථිරවම මම විසින් ඇති කරපු මොකක් හරි හේතුවක් ඇති. නිකන් එන්නේ. මම කොච්චර කාමරේ පිළිසිතුව තියන් හිටියා මේ කුටියට කරපොත්ත එන්න මගේ හේතුවකුත් ඇත. අනිත් එක මේ සත්‍යය මරණ අපසරයක් මට සම්පූර්ණ කරන්න ඕනේ නෑ. ඔහි ඉඳපුවා. චේතනාව. නසන්න ඕනි කියන චේතනාව. ඒක ක්‍රියාවට ලංවන්නේ නැතුව ඒක මම ඒ මොහොතේ මේ චෛතසිකය අඳුනගෙන නවත්තලා දැම්මා. මම ඊට පස්සේ උදේ නැගිටලා කුටියේ ලයිට් එක දාපු ගමන් මගේ ඔළුවේ කැරපොත්ත වැඩලා. අක්කාල බැලුවා හිටපු මුල ඉන්නවා. අනිත් පැත්තට. මම ඇඳෙන් බහලා ඉහළ බැලුවා
බලන්න කරපොත මම කල්පනා කරා මේ කරපොත මට මග පෙන්වීමක් කරන්න ආපු තුනෙක්. මොකද මම හිටියා මිත්‍යා දෘෂ්ටි. වැරදි දර්ශනයක මම හිටියා. මා ගැන වැරදි ඇගීමක මම හිටියා. මොකද මට දැන් මధుරුවෙක්වත් මරන්න හිතෙනවා. මම එච්චරටම සීලවන්ත වෙලා. හැබැයි කරපොත එයාගේ ආවශ්‍ය කෙලවර කරන්න දවසකට කලින් එක රැයකට කලින් මගේ කාමරේට ඇවිල්ලා මට පණිවිඩයක් දුන්නා නෑ ඔයා තවම හැදිලා පාට තාක්කඩා කික්මෙන් තව ඔයා සිහියකින් මගේ කැපතට පින්දුනා ගුරුවරයෙක් එයා ගුරුවරයෙක් එයා මට හමු වෙච්ච මාර්ගෝපදේශකයෙක් එයා මට පණිවිඩය දුන්නා මගේ ඇත්ත අයහපත් බව ගැන මම ඔබට සීකරනවා ද්වේෂයේ තියෙන තාක්කල් ව්‍යාපාදයේ ඕනම වෙලාවක පැන නගින්න පුළුවන්. දැනගෙන ජීවත් වීම අඩුම ව්‍යාපාදය මත පදනම් වෙලා අකුසල කර්මයක් කරන්න යන එක ප්‍රාණඝාත අකුසලයක් කරන්න යන එක නවත්ත ගන්න පුළුවන්. මම ඒ ගැන දැනුවත් වෙච්ච නිසා බේරුණා. ඒ මොකද දැනුවත් වුණා. මේක තමයි මේ චෛතසික. මේ ඉන්නේ මම දුර්වල කරා. හැබැයි මතක තියාගන්න. අපි කවුරුත් ඔය විදිය රැවටිලි වලට පොදු වෙන්න පුළුවන්. මොකද සමහර අරමුණු හම්බුනේ නැති වුණාම කාලයක් අපිට හිතෙන්නේ ඒකට අදාළ චෛතසිකේ දැන් නැතුව ඇති කියලා. මම යෝජනා කරනවා හැමතිස්සෙම දැනුවත්ව ඉන්න තමන්ගේ මනස හරියට මොන වගේද? පෙට්‍රල් ෂේප් එකක් වගේ. ෂේප් එකේ හැමතිස්සෙම තියෙනවා මොනවද? ඉන්ධන තියෙන ඕන තැනක හැමතිස්සෙම පුළුවන් දේ තමයි මොකද්ද? ගිනියවීම. ඒතර අපේ සංඛාණය ෂේප් එකක් ඕන වෙලාවක ගිනි ගන්න පුළුවන් කියලා දැනගෙන හිටියොත් අපි ඒකන ගිනි කුරුපතු කරන්නේ අපිට පරිස්සම් අපිට පුළුවන් සිහි කල්පනා වෙන්නේ අපිට පුළුවන් දැනුවත්කමින් ඉන්න දැනුවත්කම තමයි වැදගත්. ඔබ දැනුවත්ද? ඔබගේ ඇත්ත ස්වභාවය ගැන ඔබ කොච්චර සවිඥානිකද? එතන තමයි ඔබ ගැලවෙන්නේ. වැරදි මනෝභාවයන් එනක් ඉන්න එපා. පොඩි කාරණා ටිකක් දැනගත්තට දැන් මගේ ප්‍රශ්න ඉවරයි. සූත්‍ර දෙක තුනක් දැනගත්තට ධර්ම කරුණු වල වචන විස්තර කරන්න දැනගත්තට ඒ knowledge ගැන කලබල වෙන්න එපා. හැම knowledge එකක්ම wisdom නෙමෙයි. අයිස් නෙමෙයි. තේරුම් ගන්න ජීවත් වෙන්න. උන්ටක කලබල නොවෙන්න. අපි කලබලෙන් කරන්න ඕනි වැඩක් තියෙනවා. ඒ තමයි අර කුඹුර වකුර ගන්න තවත් දක්වා කොටස. ගොවිතැන් කරන අය දන්නවනේ. කලබලයට කරන්න සුත්ත කරන්න ඕනේ, කුඹුර කොටන්න ඕනේ, පෝරු ගන්න ඕනේ නේද? ඒ ටික කලබලයට ඉක්මනින් කරන්න ඕනේ. දැන් ඒ ටික ඉක්මනට කරගත්තේ නැතොත් අදාළ කාලෙදී අපිට පැලදෙලන්න මේ ගොයන් කපන්න වෙන්නේ නැහැ. ඒ ටික ඉක්මනින් කරගන්න. වපුරන තැන දක්වා ඉක්මන් වෙන්න ඕන. ඒ කිව්වේ ලෞකික සම්මාදිට්ඨිය ඇති කර ගැනීම දක්වා අපි කල් නොයවා ඒක කරන්න ඕන. හැබැයි ඉතින් වැපුරුවා කියලා අපිට ඕන තරම් ඉක්මනට ගොයන් කපන්න හම්බෙන්නේ ඒකොලයි නෝනි ගහ හැදෙන්න ඕන නේද? ඊළඟට පීදෙන්න ඕන, පීදිලා මෝරන්න ඕනේ නේ. කරල රන්වන් පාට වෙලා, පර වෙලා නැමෙන්න ඕනේ. ඒකට කාලය යනවා. දැන් වෙලා තියෙන්නේ අපේ ධර්මය ඇහෙන්නේ නැතුව ඉඳලා ධර්මය ටිකක් ඇහෙන්න ගත්තම අපේ ලෞකික සම්මාදිට්ඨිය ඉක්මනින් කොට නැගෙනවා. දැන් සසරට බය වෙනවා. සසරට බය වෙන්න ෂෝට් කට් වෙනවා.
නැත සෝතාපන්න වෙන්න කෙටි මඟක් සක්‍රුදාගාමී වෙන්න කෙටි මඟක් මතක තියාගන්න. ඒ කලබලයේ ඇතුලේ වෙලෙන්දොත් අහු වෙන්න පුළුවන්. කලබලයේ ඇතුලේ වෙලෙන්දොත් අහු වෙන්න පුළුවන්. සීනුවණිනේ ඕනෑම සාගාංශ කෙනෙක්ගේ ධර්මය අහන්න සංඝ රත්නය තුලින් අහන ධර්මයක් ලෙස ඒක හරියට අවබෝධ කරගෙන සිහි කල්පනාවෙන් අහන්න. ධර්මය අහන්නේ යෝනිසෝ මනසිකාරය. කලබල වෙන්න එපා. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ එහෙම අධි කලබලෙත් පොට්ටක්වත් කලබල නැතිවීම දෙකම ප්‍රතික්ෂේප. අධි කලබලේ බුද්ධ ධර්මය අනුගත මේ අගය කරන්නේ හරියට ගංගෙන් ඈතර වෙනකොට වගේ. ගංගෙන් ඈතර වෙන්න ගඟට පහින කෙනෙක් ඕනමට වඩා කලබල වෙලා පීනන්න ගත්තොත් මොකද වෙන්නේ? නැදක් හරියක් යනකොට කෙන්ද පෙරලිලා කකුල් පැටලිලා අතපය මේ සම්පූර්ණයෙන්ම හසුරව ගන්න බැරි වෙලා ගිල්ල මැරෙනවා. පොට්ටක්වත් අතපය හොදවන්නේ නැතුව ගඟට බහැලා ඉන්න කියොත් මොකද වෙන්නේ? දර පොටේ වගේ ගහගෙන යන්නත් පුළුවන් එක්ක කීලෙන්දත් පුළුවන්. දැන් අවශ්‍ය ප්‍රමාණයට නේද? මජ්ක්‍ධිමා පටිපදා නේද? කලබල නොවි සිහි නුවණින් හරි වැඩ පිළිවෙලක් ඇතුලේ අපේ පුහුණුවේ යන්න. කලබල වෙන්න එපා. කලබල වුණාටම ලැබෙන දෙයක් නෙවෙයි උතුම් නිර්වාණ අවබෝධය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කලබල වුණා කියලා ලැබෙන දෙයක් නෙවෙයි. පැල ඉන්දුවට හොයන් කපන්න බැරි මොකක්ද? පැල ඉන්දන තැන දක්වා එන්න පුළුවන්. වපුරන තැන දක්වා එන්න පුළුවන් කලබලේ. ඉතුරු ටිකට අවශ්‍යයි ඉවසීම. ඉතුරු ටිකට අවශ්‍යයි සිහි නුවණින් ඒ ධර්මානුධර්ම පිළිවෙත ප්‍රගුණ කරගෙන යාම. ඒකට අපි ගොඩක් වංශුද්ධ වෙනවා. ඒකට ගොඩක් කාරණා පුහුණු කරගන්න ඕනේ. බැරි නෙමෙයි. මම ඔබට කියනවාද මේ ගෞතම බුදු සසුනේ නිවන් දකින්න බෑ කියලා. එහෙම කියනවා නම් අපි තථාගත ධර්මයට පටහැනි ප්‍රකාශන කරනවා. තථාගත ධර්මය අපිට අවධාරණය කරනවා මේ ගෞතම බුද්ධ ශාසනය අපිට නිවන් දකින්න පුළුවන් බව. හැබැයි අපි ඒකට චින්තන ශක්තිය දියුණු කරන්න ඕනේ. සීලය බලවත් දෙන්න පමණින්ම නිවන් දකින්නෙත් නැහැ. සමාධිය ධ්‍යාන සමාපatti වඩාගත්තු පමණින්ම නිවන් දකින්නේ. නිර්වාණ ධර්මය අවබෝධ වෙන්නේ ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය දියුණු වෙන තරමටයි. ඒ නිසා කලබල නොවි අපි අපගේ යථා ස්වභාවය හොඳට වටහා ගනිමින් සිහි නුවණින් අපේ ස්වභාවයන් හඳුනාගෙන ඒ කෙලෙස් දුරු කර ගන්නා වැඩ පිළිවෙලට යන්න. දෙවෙනි උපක්ඛිලේශය තමයි එතකොට ඔබ අවබෝධ කරගත්තා ව්‍යාපාදය. තුන්වෙනි එක කෝධෝ චිත්තස්ස උපක්ඛිලේශය. ක්‍රෝධය. ක්‍රෝධය කියන්නේ තරහව කියන එකම තමයි. ඒ අපේ මනසේ තැම්පත් වෙලා අපි තරහේ ටිකක් රළු අවස්ථාවක් සාමාන්‍ය ද්වේෂයට වඩා ටිකක් රළු අවස්ථාවක් ක්‍රෝධය දිවීම ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අක්කෝදේන ජිනේකෝදා. ක්‍රෝධයෙන් නිදහසෙන් තියෙන එකම ක්‍රමය තමයි මොකද්ද? ක්‍රෝධ නොකර. අනිත් ක්‍රෝධය කියන උපක්ලේශ ඒක අපි දාලා තියෙනවා. අපි ඕන කෙනෙක්ගේ දාපු ක්‍රෝධය තරහව එක ඒ ක්‍රෝධ සාගත සිත තියෙන්න පුළුවන්. මේ ක්‍රෝධය තරහව වෛරය කියන ඒ ටික හරි සමානයි. ඉන්න සමාන බොහෝම සියුම් වෙනස්කම් තමයි තියෙන්නේ. දැන් ක්‍රෝධය දීර්ඝ කාලයක් තියාගත්තොත් තමයි ඒක අර වෛරය කියන්නේ. ඒක ඊළඟට අපි කතා කරමු. ක්‍රෝධය අපේ තැම්පතුවක් එක්තරාවකට. හැබැයි ක්‍රෝධයෙන් නිදහස් වෙන්නේ නැති කෙනෙක් දුකටමපත් වෙනවා. ක්‍රෝධයෙන් නිදහස් වෙන්න ක්‍රෝධ නොකිරීමෙන්ම තමයි. අක්‍රෝධයෙන්මයි අක්‍රෝධයෙන්මයි ක්‍රෝධය ජය ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අක්‍රෝධය පතුරවන්නේ එහෙම නැත්නම් මෛත්‍රිය පතුරවන්නේ අපිට හිතවත් අය. අපිට හිතවත් අය. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව
අපිට ක්‍රෝධ කරන කෙනාට තමයි අපි ක්‍රෝධ නොකරන්න ඕනේ. එතකොට ඒක නැති වෙලා යනවා. ඒක දුර වෙන්නේද? දැන් අපේ සියලු හිතවතුන්ට සෙත් පතනවා, ආදරණීයයන්ට සෙත් පතනවා, මෛත්‍රී කරනවා, අන්තිමට අතුරු හරියට එනකොට අපි ඉවර කරනවා කියලා. ඒ හින්දා අපි හැමදාම අර එක තැනක නතර වෙනවා. ක්‍රෝධ කරන පිරිසත් එක්ක ක්‍රෝධයක් තියෙනවා, මෛත්‍රී කරන පිරිසත් එක්ක මෛත්‍රියක් පවත්වාගෙන යනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව අපි ක්‍රෝධයෙන් නිදහස් වෙන්න හිතනවා නම් අපි මෛත්‍රී කරන්න ඕන, අක්‍රෝධය ප්‍රගුණ කරන්න ඕන. කාගේකවද? අපිට ක්‍රෝධ කරන අය ගාව. සම්පූර්ණයෙන්ම උඩුගම්මලා පිළි. අනිත් පැත්තම ඔබට ඇතිනේ ක්‍රෝධය ඇති වෙච්ච අයනේ. ක්‍රෝධය යම් පුද්ගලයෙකුට ඇති වෙලා ඇති. එතකොට අන්නේ අය තමයි ක්‍රෝධ නොකරන්නේ. එතනින් තමයි ඔබ සුපත් දුන සුපත්. නැතුව වෙනම ඔබ කොච්චර හිතවත් අයට කරුණාව මෛත්‍රිය දක්වුවත් ඒකෙන් අර ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අර ප්‍රශ්නේ විසඳෙන්නේ අතන අපි දුකටපත් කරන මූලයේ තියෙන්නේ අපි ක්‍රෝධය හදාගත්තු කෙනෙක් ඒක. අපිට තියාගන්න මේ ක්‍රෝධය කියන චෛතසිකය ආවම මොලේ වැඩ කරන්නේ උඩු වැඩ කරන්නේ ඉඳ එක වේද විද දහම් මනහර සිඳ විද දුක් සසර අහෝ දෙව්ද නොදිටි පොර. ඒ කියන්නේ නිවන් දකින්න බැරි උනේ ක්‍රෝධය. එකම පන්සලේ. අර ක්‍රෝධයෙන් නම් ඉන්නේ නුවණ දිනු වෙන්නේ නැහැ. ක්‍රෝධය නුවණ ප්‍රඥාව දිනු කරන්න බාධක ප්‍රධාන ධර්මයක්. අනිත් එක ක්‍රෝධය මත පදනම් වෙනවා කරන ක්‍රියාකාරකම් ඇතුලේ ඒක කර්ම ඇතුලේ සම්පූර්ණයෙන්ම අපි දුගතිගාමී වෙන්න කාරණා යෙදෙනවා මිසක මතක තියාගන්න කවදාවත් සුගතියක් නම් නැති බව. හොඳට තේරුම් ගන්න. ක්‍රෝධය තියාගෙන මැරුණොත් ක්‍රෝධය බලවත් වෙච්ච හිතකින් මැරුණොත් දුගතියකම තමයි උතුනේ. ඉතින් තමන්ගේ මනසේ ක්‍රෝධය උපදින හැම අවස්ථාවකම එය සීනුවලින් දකින්න. දැකලා ඉඳලා. ක්‍රෝධය උපදින්නේ යම් කෙනෙක් ගැනද? එයා ගැනම අක්‍රෝධය උපදවන්න උපරිම වීර්යය කරන්න. මොකද ඔබ කැට ගහලා තියෙන සාධකයේ වෙන්නේ ඒ චෛතසිකේම. ඒ ආරමුණ. එතෙන්ටම ප්‍රතිපක්ෂය වඩන්න. නැතුව ගැලවීමක් නැහැ. දුකින් නිදහස් වෙන්න නම් ඒ උඩුගම්බලා පීනීමට කැමති වෙන්නම ඕනේ. නැත්නම් හොඳ අයට මේ හොඳ කියන්න විතරක් නෙමෙයි අපිට අන්තිම නරක කරන එක්කෙනාටත් අපි අඛණ්ඩව ප්‍රතිචාර දක්වන්න ඕනේ අනිත් පැත්තට. ඒකටම සමාන එකක් තමයි උපනාමෝ කියන එක. ඒ කියන්නේ ඒකේ දීර්ඝය. ක්‍රෝධය දීර්ඝ කාලයක් tempat කරගෙන ඒ පුද්ගලයාට වරින් වර හිංසා කරනවා නම් ඒකට කියනවා මොකද්ද? උපනාහය හේව වෛරය. වෛරය. දේවදත්ත හමුදුරුවන්ගේ දකින්න ලැබුණේ ඒක. ඒ වෛරක්කාරයා කියන කෙනා ඕන කෙනෙක් විදියට වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ට හම්බුණා වෛරක්කාරයා කොහොමද? ගෝලයා විදියට නේ. අජාසත්ට හම්බුණා කවුරු මේ බිම්බිසාර රජුට හම්බුණා පුතා විදියට. තව හම්බ වෙන්න පුළුවන් නේ. නෝනා විදියට, මහත්තයා විදියට, යාළුවෙක් විදියට, බොස් විදියට නේ. ඕන කෙනෙක් විදියට හම්බ වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ වෛරකාරය හම්බ වෙන්න පුළුවන්. දැන් භාග්‍යවතුන්සේලා ශිෂ්‍ය විදියට හම්බුනේ. එයා මහණුවන එකම පන්සල. උපනාමය කියන්නේ තියාගෙන ඉඳලා ටික ටික වරින් වර පරිගන්නේ. ඒ පරිගන්න පොළොවවන හිත. ඒක තමයි උපනාම. වෛර කියන්නේ. හරි පරිස්සම් වෙනවා. ඒ හරිම පරිස්සම් වෙනවා. ක්‍රෝධයටත් වඩා උපනාමය තමයි දරුණු. දරුණුම ඒක හරියට මේ තරහ ෆික්ස් ඩිපොසිට් දැම්මම කියන්නේ. ඩිපොසිට් එක වෙනම තියෙන ඉන්ට්‍රෙස්ට් එකෙන් පරි ගන්න. ටික අම්බෙන කරේට කොටස පරි ගන්න. දැන් මට කෙනෙක් කිව්වා මේ ඔය පරි ගැනීමේ රහ තියෙන්නේ ටික ගන්නකොට. පරි
ගන්නකොට ඒකේ රහත් දැනෙන්නේ ඒක නිකන් පල්ලි ගත්තා කියලා දැනෙන්නේ එක සැරේට උනොත් නෙමෙයි. එයාගේ අත්දැකීමකින් එයා කිව්වේ. අපන්ට සමාන මිනිස්සු වගේ එහෙම දුෂ්ට වැඩ කරා ඒවත් කියන මිනිස්සු ඉන්නවා. එයා මට කියපු දේ තමයි ආම්දුරනේ මේ පලි ගැනීමේ රහ තියෙන්නේ ටික ටික බලි ගන්න. කොටස කොටස. එක සැරේට විවර වුණොත් ඒගොල්ලෝ එකෙන් කලබල මදි. එතකොට මේ කියන්නේ ඔය වුණා මදි. ඔය වුණා මදි කියලා කියවෙන්නේ අර එයා තව බලාපොරොත්තු වෙලා ඉන්නවා. මම ඔබට යෝජනා කරනවා මේවා ඇතුලේ නෑ වගේ තියෙනවා. තාම පරිසංගයේ මේ උපක්ලේශකට කියලා දෙන්නේ ඒකයි. මේවා තමන්ගේ ඇතුලේ තියනවාදයි තමන් හොඳට නිරීක්ෂණය කරමින් හොඳට බලන්න ඕන. එතකොට ඒ ගැන හොඳ සිහි කල්පනාවකින් ඉන්නකොට නිකන් හරි ඇවිල්ලා ආවොත් නේ මතුවෙලා ආවොත් බේර ගන්න පුළුවන්. බේර ගන්න. වෛරය භවයෙන් භවයට යන්නේ. භවයෙන් භව. ඒක නවත්තන්න නම් තින් අවේරේනච සම්මන්ති. වෛරය නවත්තන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? එයාට පෙරලා වෛර නොකිරීමමයි. දැන් භාග්‍යවතුන් වහන්සේ බවට පත් වුණාම උතුම් බුදුහාමුදුරුවෝ දේවදත්ත හාමුදුරුවෝගේ වෛරයට අඛණ්ඩව වෛර නොකරේ. අඛණ්ඩව වෛර නොකරේ. අර ඊට කලින් අවබෝධදී දේවදත්ත හාමුදුරුවෝ මුව නවත්තන්න තරම් දියුණු මනසක් බෝධිසත්වයන්ට තිබුණේ නැති බව ඒකෙන් පේනවනේ. නැත්නම් දේවදත්ත හාමුදුරුවෝ පවවලදී හමු වුණානේ බෝසත්වරු. ඒ හැම තැනකදීම සිද්ධවුණු දේ තමයි වෛරය ගැට ගහගෙන ආවා. ඒ කියන්නේ බෝධිසත්වයන්ගේ පැත්තෙන් ඒත්තව නවත්තන්න ශක්තියක් තිබුණේ නැහැ. ඒත්තගේ ගමන ඒ වෛරී ගමන නවත්තන්න ක්‍රමයක් තිබුණේ නැහැ. හැබැයි මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේ බවට පත් වුණා. උතුම් ලෞතර බුද්ධත්වයට පත් වුණාම තථාගතයන් වහන්සේ දිගටම වෛර කරපු දේවදත්ත හාමුදුරුවන්ට දිගටම අනුකම්පා. දිගටම මෛත්‍රී කරා. මම ඔබට යෝජනා කරනවා ඔබට හිතෙනවා නම් මට වෛරක්කාරයෙක් විදියට මේ තැනට ඉන්නේ කියලා. මේ තැනදී ඉන්නේ. මේ අය මගේ වෛරක්කාරයෝ කියලා මම ඔබට යෝජනා කරනවා ඒගොල්ලෝ නවත්තන්න ඕන නම් ඔබ කල යුතු එකම දේ තමයි ඒ අයට මොන හේතුවක් නිසාවත් වෛර කරනවා. වෛර කරන්න එක සැරයක් අද ඔබ වෛර කරොත් එයාගේ වෛරය දෙගුණකින් වැඩි වෙනවා. සිය ගුණයකින් වැඩි වෙනවා. දැන් ඔබ හොඳට මේක අත්දැක බලන්න පුළුවන්. එහෙම ඔබට ක්‍රෝධ කරන වෛර කරන කෙනෙක් ඉන්නවා නම් ඔබ සිය වර්ගයක් විතර මුකුත් නොකර ඉන්නවා. ඉඳලා බැරිම තැන එකක් කරනවා. ඊට පස්සේ ආයෙත් මේ 500 වතාවක් විතර ඒ වෛරයට ඔබ ගොදුරු වෙන්න පුළුවන්. යාගේ ක්‍රෝධයට, යාගේ ද්වේෂයට ඔබ ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා බුදුදහම යෝජනා කරන්නේ වෛර ක්‍රෝධය කියන එක ඔබට එරෙහි වෙනවා නම් ඔබ අඛණ්ඩවම ඒ චෛතසිකයට ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. වෛර නොකිරීමමයි. මොකද එක සැරයක් හරි කරොත් අර 100 සැරයක් ඉවසපු එකේ කිසිම ඵලයක් නැතුව වෙනවා. මොකද අරයා බල ඉන්නකින් දැන් ඒකත් අමුතුරට එහෙම එක සැරයක්වත් ප්‍රතිචාර දක්වපු නැති නිඳා මොකද සිද්ධ වුනේ? දේවදත්ත හාමුදුරුවන්ට පසුතැවිලා ආවනේ. අන්තිමේදී උන්වහන්සේ සමාව ගන්න තීරණය කළා. උන්වහන්සේ කිව්වනේ මම තථාගතයන් වහන්සේට බොහෝ වැරදි කරා, බොහෝ අපරාධ කරා. මට තථාගතයන් වහන්සේගෙන් සමාව ගන්න ඕන. ඒ හාමුදුරුවෝ වැඳලා සමාව ගන්නෙද්දී අපවත් උනා මරුණා කියලා අපේ ධර්මයේ තියෙන්නේ. ඒ කියන්නේ දේවදත්ත හාමුදුරුවන්ට එහෙම පසුතැවිලා ආවේ ඇයි කියනවා නම් භාග්‍යවතුන් වහන්සේ අඛණ්ඩව ඒ අත්තට මෛත්‍රී කරපු නිසා. වෛරයට අවෛරයෙන්ම උත්තර දීපු නිසා. දැන් අපි වරද්ද ගන්න තැන තමයි අපි ඉවසන් ඉන්නවා. ඉඳලා එකක් කරනවා. ඉතින් ආයි 200ක් විතර යාට කරලා. ඒක කරන්නේ. ඔබට නවත්තන්න ඕන නම් එකක් කරන්න.
තේරෙන්නේ නැහැ නාත්තන්න ඕන එකක් අතේ කියනවා දැන් මේ වගේ කාටද සීනි කැම නවත්තන්න ඕන නම් සීනි වල කතාව කිසිම දෙයක් නවත්තන්න නිකන් හරි ඔබ නෑ සීනි කන්නේ කිතුල් ලකුණු කමන්නේ කියලා නේද ආයේ ඒ සබාව සීනි නිකේ කමන්නේ චොට්ටයි නෙතියේ කියලා එහෙම රෑම් දාන්න බල කරනවා නේද ආයෙත් සීන් වලට නවත්තන්න ඕන නම් කොන්දේසි පිරහිතව නවත්තන්න ඕන ඒක ආයෙ කොටස් ඉතුරු කරන්න එපා මුල්ලම ගැලවෙන්නේ නැතොත් එහෙම ආයෙත් පැලේ පටන් ගන්නවා ඔබ එකයි පටන් ගන්නවා මම යෝජනා කරනවා වෛර කරන එක්කෙනාට වෛර නොකරනවා නම් මැරෙනකම් නොකර ඒක තමයි ඔබේ ජය. ඒක තමයි ඔබ දින නොදැ. ඔබ එක සැරයක් හරි කරොත් පෙරලා ඔබ පරාද වෙනවා. ආයෙත් ඉන්නක ආත්මෙට අරයා දේවල් අරගෙන. ඒ නිසා වෛරය නරකම සිද්ධ වෙලා උපන්නා වෛරය කියන්නේ නරකම සිද්ධ වෙලා හරිම බයසයි. තාම බුද්ධිමත් ප්‍රඥාවන්තව නුවණින් ඔබ තේරුම් ගන්න ඕන මේක හොඳ මනෝභාවයක් නෙමෙයි මේක කඩන්න ඕනේ. කඩන්න එකම ක්‍රමයයි. නයි වේරේන වේරාණි. වෛරෙන් වෛරය සංසිඳෙන්නේ නෑමයි කියලා ඔළුවට තදින් කාවක් ගන්න ඕනේ. ඒක ඔබේ අවබෝධය කරගන්න ඕනේ. ඒක ඔබේ අවබෝධයම වෙන්න ඕනේ. ඒක ලැබෙන හැම අත්දැකීමක් ඇතුළෙම තේරුම් ගන්න ඒ අර ප්‍රඥාවම තව තවත් බලවත් කරන්න වීර්ය කරන්න. නෑ මේකෙන් උත්තරයක් නෑ. එක සැරයක් හරි හිතුවොත් නෑ මේ වට හරියන්නේ නැහැ කියලා අපිට අපේ සම්ප්‍රදායේ එහෙම තියෙනනේ පොඩි දැන්නේ ඔක්කොටම හොඳින්ම හරියන්නේ කියලා අන්න ඒ කොටස් තමයි අපිව දුගතියට මරන්නේ එහෙනම් අපි හිතනවා මේ හොඳින් පුළුවන් දේවල් සහ නරකින් පුළුවන් දේවල් කියලා වර්ග දෙකක් ගැන එතකොට නිවන් දකින්න බෑ නරක නිවන් දකින්න නම් ඊට අදාළ හොඳ පක්ෂය අඛණ්ඩව ගෙනියන්න. කොහොමද ඔබ මුල් පෝෂණය කරන්න එපා. ඔබට වෛර කරන කෙනෙකුට ඔබ එක සැරයක් හරි වෛරෙන් ක්‍රෝධෙන් කටයුතු කළොත් එයා තව නඩත්තු වෙනවා. ඔබ තමයි යාව වතුර දාලා කෑම දීලා පෝෂණය කළා දෙන්නේ. ඒ නරගේ තරහ යාට අරන් යන්න පුළුවන්. අපේ පැත්තේ මුකුත් ආහාර දෙන්නේ නැත්තම් අපේ පැත්තෙන් සහයෝගයක් දෙන්නේ නැත්නම් අපේ පැත්තෙන් යාට කිසිම අරමුණක් ගන්න දෙන්නේ නැත්නම් එතකොට එයාට මුකුත් අපිට ඇති කරගන්න බැහැ. ඒ කියන්නේ අපි කෙරේ මුකුත් ඇති කරගන්න බැහැ. සාමාන්‍යයෙන් ඉස්ලාමීය කාන්තාව මෙහිලා ඉන්නේ මම කියන්නේ ලංකාවේ දැන් ඉන්නේ අරාබියේ ඉන්න කට්ටිය වගේ කට්ටිය ඉන්නේ. මේක අනේ කාන්තාව මොන හේතුවක් නිසාවත් ඒගොල්ලෝගේ පැත්තෙන් කිසිම පිරිමියෙකුට කාමුක චෛතසිකයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ. ඒගොල්ලෝගේ ඇඳුම ඔස්සේ ඒගොල්ලෝ පරිස්සම් වෙනවා. ඒගොල්ලෝගේ පැත්තෙන් කිසිම චෛතසිකයක් අනිත් පාර්ශවයට ඇති කරගන්න බැරි කරා. දැන් ඒක ගැන විවේචන කියනවා. මූණම වහන්න ඕනද? ඔළුව විතරක් බැලුවම මන්දිද? ඔළුවක් වහන්න ඕනද? ඒක ප්‍රශ්න කියනවා. ඒගොල්ලෝ විසඳලා දුන්නාවේ අපි ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. මම ඔබට යෝජනා කරන්නේ මොකක්ද? දැන් ඒගොල්ලෝගේ ඒ ක්‍රියාවෙන් තුන එක දෙයක් වෙනවා. අඛණ්ඩව ඒකාන්තාවෝ බාහිර පිරිමියෙකුට කිසිම චෛතසිකයක් එයා සම්බන්ධව ඇති කරගන්න තියෙන අවස්ථාව නැති කරලා. දැන් කෙනෙක් තාර්ක කරන්න පුළුවන් නෑ. ඒකේ මැන්දලා කියත් අපිට පුළුවන් චෛතසික හදාගන්න කියලා. මුදටම ලේට්ටුන්ට පුළුවන් කියන්නේ. සාමාන්‍ය මට්ටමේ මිනිස්සුන්ට එහෙම චෛතසික ඇති වෙන්නේ නෑ. ඒක සාමාන්‍ය ටිකක් නිරෝගී මට්ටමින් නෑ. චෛතසික හදාගන්න නෑ. ඒ වගේ තමයි අර වෛරය ප්‍රතික්ෂේප. අර වෛරයට කිසිම ආහාරයක් දෙන්න හොඳ නෑ. කිසිම ආහාරයක් වෛරය නඩත්තු වෙන ක්‍රෝධය නඩත්තු වෙන කිසිම ආහාරයක් අපේ පැත්තෙන් දෙන්න හොඳ නැහැ. දෙන්නෙම නැහැ කියලා මනසට ගැන්නුවා
මනස කාර්යයන්ගේ හැබැයි වෛද්‍ය ක්‍රෝධය අත්හැරලා. වෛද්‍යක ක්‍රෝධයට අපේ හිතට එනකොට කියන්නේ අවස්ථාවක් තියෙනවා. මොන හේතුවක් නිසාවත් ප්‍රතිචාර දක්වන්න දෙන්නේ නැහැ. මේක වැරදි. ඔය සිතුවිල්ල වැරදි. කියලා ඒක දිගටම සිතට ඒත්තු ගන්නවා. තරතම සිත අපේ අර්ථතේ. කාලයක් යනවා. කොහොමද හිතන ගමන් මේ ආපු ගමන් වෙන දේවල් නෙමෙයි. කාලයක් පුහුණු කරනවා. කාලයක්. ඒ කියන්නේ සිහිනුවණින්. ඒක තමයි අපි කතා කරා අපේ මනසේ ඇති වෙන උපක්ලේශ. ඊළඟ එක තමයි මක්කෝ චිත්තස්ස උපක්ලේශෝ. මක්කම එතන විදිහට ගුණමක් බව. ඒකේ ගුණය මකන සුළු බව. ඒකත් අපේ මනසේ යෙදෙන්න පුළුවන් ක්ලේශය. ඒ කියන්නේ මේ වගේ දැන් හොංකොං එන්න උදව් කරපු අය නේ. හොංකොං එන්න උදව් කරපු අය දැන් ඔබට කරදරයි වගේ නම් ඔබේ මනසේ එන්න පුළුවන්. එහෙම මොනවද කරපු උදව්? මම සංවේදන් කරේ නැත්නම් එයි මම. එතකොට ඔබට ටික දවසක් යනකොට ඉතින් පුළුවන් මොකුත්ම කරලා නැහැ කියලා. ඒක කවුරුත් ඔබ සල්ලි ගෙවලා තියෙනවා ණයට දීනවා. ඒත් මම තියාගන්න. ඔබට ණයට ඒ වෙලාවේ දුන්නේ නැත්නම් ඔබට ඒ වෙලාවේ සල්ලි නෑ අත්සල්ලි. තේරුණාද? අනේ වගේ මම මේ ඔබට තේරෙන තැන් වලින් උදාහරණ කියන්නේ. මේ මොකද අපහසුතාවයට පත් කරනකොට එතකොට තේරෙන්නේ මේ මොකක්ද කියන්නේ අපිට යම්කිසි ආකාරයකට කරන ලද උපකාරයක් අපිට ඉගෙන ගන්න නිරෝගී වෙන්න අපි මේ තලයටපත් වෙන්න අපිට උඩට ගියාට පස්සේ අපිට ඒවට ඒ ආයේගෙන් උදව් ගත්තා කියන එක වදයක් වගේ දැනෙන අවස්ථා එනවා. තේරුණාද? එහෙනම් අපිට නිකන් අති පුංචි කමක් වගේ දැනෙන වෙලාවල් එනවා. අන්නේ දෙන්දී අපි එයාගේ ගුණය මකාදාන්ත ඉඩ තියෙනවා. මකාදාන්ත ඉඩ තියෙනවා. සහ අනිත් එක තමයි යහපත් කෙනෙක්ගේ යහපත් බව මකන එකත්. ඒ කියන්නේ අපිට කරපු උදව්වක් මොකුත් නෙමෙයි. තාම සීලවන්ත කෙනෙක් ලෙස කියන්නේ නැහැ. නෑ ඔය කිව්වට යා සීලවන්ත නැහැ. ඔය කිව්වට යා යහපත් කෙනෙක් නෙමෙයි. අපි එහෙම කියලා කාගේ හරි ගුණය කෙනෙකුගේ මනසෙන් මකන්න හදනවා නම් ඒක නැති කරන්න හදනවා නම් ඒ පැහැදීම විදවට්ටන්න හදනවා නම් අන්න ඒකට කියන්නේ මක්කෝ. හැබැයි විශේෂත්වය මොකක්ද? ඒ ගුණය අනිත් අයගේ ගුණය හිතවලින් මකා දාන්න කටයුතු කරන අය වග වෙනවා විශේෂයෙන් උත්සාහ කරනවා. එයා කරන්නේ එහෙම එකක් නෙමෙයි කියලාත් ඔප්පු කරනවා. මේ ඔයාලගේ යාළුකම් නැති කරන්න කියනවා නෙමෙයි. කරනානේ කියන්නේ මේවා කවදා හරි ඕන වෙයි දැනගෙන තියෙන එක. වගේ තමයි කියන්නේ. ගාලි පරිස්සම් වෙන්නේ. ඒ ගුණමකෝකමේ චෛතසිකය කියන එක හරි පුදුම විදියට හිතේ එන්නේ. අත්තට අවබෝධ කරගන්න. හරි කල්පනාවෙන් ඉන්න. මම මේ හැසිරෙන්නේ ගුණමකෝෙක් විදියටද? මම මේ කාගේ හරි තියෙන ගුණයක්ද ඉරේස් කරන්නේ? වෙන ඒවා කිය වෙන කාරණා විදියට මතු කර වෙන ලෝකයක් පෙන්න මම මේ කරන්නේ කෙනෙකුගේ ගුණය මකන එකද? ඒක බලන්න. ඒ මක්කෝ කියන චෛතසිකය රිමන නරකයි. ඒ කියන්නේ අර මනුෂ්‍ය සම්බන්ධකම් වලදී හරිම පහත් ගන්න එකක් කෙනෙකුගේ ගුණවත්කම මකා දාන එක. යහපත්කම මකා දාන එක. වැරදි අවබෝධයක් දෙන එක. හරි පහත් තාක්ෂයක්. ඒකේ යන්නේ පකවලා කරා. කොහොමද කෙනෙක් කියන්නේ හිම හොඳ අවබෝධයක් නැතුව හොඳ දැනුවත්කමක් නැතුව Tamanට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැතුව මම යෝජනා කරනවා තියෙන ගුණේ නම් කිව්වට කමන්නේ. ඒ කියන්නේ දුර්ගුණ කියන්නේ අන්නේපා ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ නැත.
තියෙන ගුණ උනත් Taman දැනගෙන ඉන්නේ කොහොමදයි වැඩි කලබල වෙලා කියන්නේ නැතුව. ඒකත් වරහන් නැතුව මට තියාගන්න. මොකද ඒක කලබල වෙලා කියන්න ගිහිල්ලා පස්සේ මොනවයි කියුවේද දන්නේ නැහැ. ඒ නිසා නේද ඕනවට වඩාම අර 100 දෙන්න එපා. අපිට වෙන්නේ අපිට කවුරු හරි හමු වුණාම 100 දෙන්නා. අපිට ඉවසිල්ලක් නැහැ යාව හොඳ කෙනෙක් ලෙසම. ඊට පස්සේ සතිය ඉඳලා තියෙන අර දීපුවක් කපන්න නේ. ජීවිත හොඳ නැහැ, කතාව හොඳ නැහැ. කනකට ගියාම ඉන්න හැටි හොඳ නැහැ. අපි ලයිස්තුවක් ඊළඟට කපන්න ඕන. මම යෝජනා කරන්නේ උණ පැත්ත ගැන උනත් කාගේ හරි දෙන්නකොට 50ක් විතර දුන්නා ඇති. ඕපන් තියන්න. ඒ උල්තව කියලා පස්සේ ඒක වැඩි කරන්නත් පුළුවන් ඕනනම් එක එක අඩු කරන්නත් පුළුවන්. කලබල වෙන්න එපා 100 මොකද ගොඩාක් අය නම් ජීවිතේ වරද්දගෙන තියෙන්නේ ඔය 100 දෙන්නේ. ගොඩාක් අය වරද්දගෙන තියෙනවා. ඒගොල්ලෝ තමයි පස්සේ කියන්නේ මම අහුණායේ ඉන්නට. පස්සේ කියලා. ඒ ඇයි කලබල වෙන්නේ? කලබල වෙන්නේ කාටවත් ගුණය හරි දුර්ගුණය හරි හොයා ගන්න නම් ඊටාම සිහි නුවණින් උතුම යෝනිසෝ මනසිකාරයේදී චිරාත් කාලයක් ළඟින්ම ඉඳන් ආශ්‍රය කරන්න. නැත්තම් ඇත්තගෙන හොයාගන්න එක දේශි වැඩක්. සරලවම කිව්වොත් 10 ඩිග්‍රී මිනිහානේ 10 පාටේ. අන්න ඉතින් ඒක. සරලවම ඉච්චරයි දෙවුනා. කලබල වෙන්න එපා. දුර්ගුණ කියන්නත් එපා. දුර්ගුණ කියන්නත් එපා. ඕනවට වඩා දන්නේ නැතුව කලබල වෙලා වර්ණනා වලට යන්නත් තමන්ට ප්‍රත්‍යක්ෂ දේ විතරක් කරන්න. තමන්ට ප්‍රත්‍යක්ෂ දේ විතරක් කරන්න. ගුණය අඛණ්ඩ නම් එපා කිසිසේ. හොඳ ලෙස දකින්න. කවදාකවත් කෙනෙක්ගේ යහපත් දෙයක් වැරදි දෘෂ්ටියකින් බලන්න එපා. මේ සිද්ධිය යහපත් කියන්න පුළුවන්. දැන් සමහරවිට ඔක්කොම හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් සමහර දේවල් තියෙනවා යහපත් නැහැ. මොකද අන්තිම නරකයි තුන් දේවල් තියෙනවා. අන්තිම හොඳයිගේ නරක තියෙනවා. ඒ කියන්නේ හොඳවල තියෙන ප්‍රශ්නේ නරක තියෙනවා. නරකවල තියෙන එක පැත්තක් තමයි මොකද්ද? හොඳ තියෙනවා. දැන් මෙතන මේ උපාසක උපාසිකාවෝ මේ පිරිස හොඳයි. කොහොමද සීතු සල්ලි පහුවුනොත් ඒක? එතකොට මේ හොඳ දැන් ඉන්නේ සෝදාපන්න වෙන්න ඕන මෙන්න වගේ වෙන්න පුළුවන්. නමුත් ඇත්ත ස්වභාවය එළියට පයින් ගන්න ඔබලාගේ අභියෝගය නැතොත් මොකද? විශ්වාසයෙන් චැලෙන්ජ් එකක් නේ. නැත්නම් කවුරු ඇත්ත මනුස්සය මතුවෙන්නේම අභියෝගයක්. ඒ තමයි. ඒ නිසා ඔබ කලබල වෙන්න එපා. කලබල නොවී සිහිනුවණින්ම ඉන්න. ඒක තමයි මුත්තම දේ. කලබල වෙන්න එපා. ඒ කලබල වෙන්න. අපේ ධම්මවල තියෙන කතාවක් කලබලයට කොරස් කටේවත් අත දාගන්න බැහැ. කොරහ කියන්නේ ලොකුම කට්ටිය නේ. කොරහ ගන්න නේද? අර ආලසෝ ගන්න ඒවට ගන්න. ඒකවත් අත දාන්න බැහැ කලබල. එහෙනම් කලබල වෙන්න. දුර්ගුණ කියන්නත් කලබල වෙන්න එපා. හොඳයි කියලා සහතික දෙන්නත් කලබල වෙන්න එපා. මොකද ඉතින් මේ කවුරුත් ළඟින් ඇසුරු කරලා නැහැ. කොහොම දුරින් ඉඳලා කියන කතාවේ කලබල වෙන්න. සාමිනාන්සල සම්බන්ධවත් එපා. කිහියෝ සම්බන්ධවත් එපා. ඒ මොන්නේ අපේ සීකල්පනාවෙන් මේ මොහොතේ වැඩ කරනවා. එතන බීජා ලේසි. ඊළඟ එක පලාසේ කියලා කියන්නේ මේ උසස් අයට පොන්ත අයට තමන් සමාන කරගැනීම. තාම යහපත් උසස් සිල්වතුන් ගුණවතුන්ට තමන් සමාන කරගන්නවා. ඒ කියන්නේ මාත් එයා වගේ තමයි. මාත් හරි යහපත්. ඒකේ හරි බලන්නකයි මම හිතන්නේ. ඒ කියන්නේ අනුන්ට මම සමාන කර ගැනීම දිගටම ගියොත් අන්තිමට මම මට රැවටෙනවා. ඒ කියන්නේ මම අනිත් අයට හේතු ගන්නන්න කතා පවත්තද්දි මං හොඳයි අහවලා වගේම මං හොඳයි දැන් අහවලාට මං සමානයි කියලා
අන්තිමට මාත් හිතන්න ගන්නවා මම ඇත්තටම එයාට සමානයි. තේරුණාද ඒක? ඒක අපි ඕනම කෙනෙකුට වෙන දෙයක්. වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට හොඳට මේ ඉංග්‍රීසි භාෂාව හසුරවන්න බැරුව හැබැයි අපි කාට හරි කියනවා මට හොඳට ඉංග්‍රීසි පුළුවන් අරයට වගේම හරි ෆ්ලුවන්ට් එහෙම කතා ඒ ෆ්ලුවන්ට් කියලා කියන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි ෆ්ලුවන්ට් නෑ. දැන් අනේම ටිකටම කීම ඇතුලේ එයාට වෙන්නේ එයා ෆ්ලුවන්ට්. ඒ කියන්නේ යාම යා කරවට ඒක තමයි කාරණා නරකයි. ඒ වගේ බේර ගන්න බෑ. දැන් භාග්‍යවතුන් වහන්සේ ගාවට ආපු එක මේ වික්ෂුවක් ඇහුවා ඔබ වහන්සේ ගාවට ඇවිල්ලා රහත් බව ප්‍රකාශ කරන සියලුම අය රහතුන්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නැහැ. සියලුම අය රහතුන් නෙවෙයි. ඊට පස්සේ ඒ වික්ෂුව ඇහුවා ස්වාමීනි ඒගොල්ලෝ රහත් නෙමෙයි කියලා ඒත්තු ගන්නන්න බැරිද ඔබ වහන්සේ? උන්වහන්සේ කිව්වා ඒගොල්ලෝ දීර්ඝ කාලයක් චිත්ත සමාධි වල ඉඳීම නිසා ඒගොල්ලොන්ට අර තමනුත් රහත් කෙනෙක් කියලා චෛතසික තරුණ ලෙස හටගෙන ඒගොල්ලෝ වඩාත් රහත් වෙනවා. ඒගොල්ලෝ ඉන්න ඇත්ත ස්වභාවය ගැන දැනුවත් වෙන්නේ නැහැ. වෙන එකක් අඟවන්න ගිහිල්ලා ඒක එයාටම හේතු ගැටයක්. ඒක නම් කියන්නේ අනිත් එක්කෙනාට වෙන එකක් හේතු ගන්නන්න ගිහිල්ලා එයාගේ හිතත් ඒක පිළිගන්න ගන්නවා. දැන් මම ඒක වාසකම්මලගේ උදාහරණයක් කියන්න කමන්නේ නැහැ. වාසකම්මල දිගටම මේ හේතු ගන්නවානේ ස්වාමි පුරුෂයාට මම නැතුව ඔයාට බෑ කියලා. කියනවා නේ මට ඇයිද තියෙන අපේ අම්මා කියලා මම කතා තාත්තට යා කියනවා විතර අමුසෙට තේරෙයි මම නැති වුණා ඒ කියන මම ඒකාලේ මම ආනිද තියෙන දෙන්න ඒ රණ්ඩු වෙනකොට කියනවා ඒක මම පස්සේ මගේ හිතවත් මහතුරුමින් යවුවා ඒගොල්ලෝ කිව්වලත් එහෙමම කියනවා දැන් මේකේ තරුණම හේතවාචකයේ පොදු වෙන්නේ ඒක නිසා මොකද එයා ටිකට කියනවානේ මම නැති වුණා තේරෙයි මම නැති වුණා තේරෙයි මේවා කියන්නේ එහෙම කියන්නේ එයාම හිතන කාලයක් යනකොට මම නැති වුණොත් මේගොල්ලෝ ඉන්න බැරි කන්න නැති වෙයි එතන සෝද ගන්න එකක් නැහැ ඒ හදා ගන්න එකක් නැහැ මම තමයි එකම කියලා ඒ කියන්නේ ඒක අර දිගටම කෙනෙකුගේ හිතට හේතු ගන්නන්න යෑමෙන් ඒක යාගේ හිතට හේතු ගන්න තේරුණාද ඒක දැන් ඔයත් මෙහෙම රට එකක් ලංකාවට සල්ලි යවනවනේ. එතකොටත් ඔයත් කන්න හිතෙන්න පුළුවන්. මං ගෙව්වේ නැතොත් කෙරෙයියෝ. ඒුවේ නැතොත් ඒුවේ නැති තත්ත්වයක් තුළ කෙරෙන විදිහට කෙරෙන්නේ. ඒ වෙන හින්දා කෙරෙන විදිහ වෙන එකක්. ඔයත් ඩොලර් 200ක් හරි ගවන හින්දා වැඩ කෙරෙන විදිහ වෙනස්. හැබැයි ඔයත් ඒක ඒුවේ නැතොත් ඒ කිසි වෙන ක්‍රමයක් නැහැ. කරනානේ කියන්නේ මාතෘ කවදා හරි දවසක ඔයත් නැති වෙච්ච දවසක තේරුම් ගන්න පුළුවන් ආසන්නම දේ තමයි ඔයත් නැතුව ඉන්න පුළුවන්. එතකන් ඒගොල්ලන්ටවත් ඒක තේරුම් ගන්න බෑ. මොකද එච්චරටම ඒත්තු ගන්නවා. ඒ ඒත්තු ගැන්විල්ලේ නරක මම කියන්නේ අනිත් මිනිස්සුන්ට රැවටෙන එක නෙමෙයි. Taman රැවටෙන එක. දැන් මම සීලවන්ත නැතුව මම කෙනෙකුට සීලවන්තයි මම අසුවල් රහතන් වහන්සේ වගේ සීලවන්තයි අසුවල් උපාසකතුමා වගේ සීලවන්තයි අසුවල් උපාසිකාව වගේ ගුණවන්තයි කියලා මම හේතු ගන්නන්න ගියාම මම හිතන්න ගන්නවා මා ධම්මික උපාසක වගේ මා විසාකාව වගේ ඒ කියන්නේ අර ස්වයං මිත්‍යාවරණ බුදු අවිස්සතිය අන්ත කල්පනාවකින් ඉන්න ගොඩාක් කල මට පේන්නේ අපේ සමාජයේ අපිට ඇහෙන දකින්න පේන දේවල් වල පේන්නේ ගොඩක් අය එක එක්කෙනා රවට්ටන්න ගිහින් තමන්ම රැවටිලා දරුණු කේදවලට සමහර විට අර එයා විසින් රවට්ටපු අය කොට යන්නත් පුළුවන් එයා බලතම වැඩි පරිස්සමින් සාමාන්‍ය සම්මුති ලෝකෙට වඩා
වැදගත්ම දේ ආධ්‍යාත්මික කාරණා සම්බන්ධවනේ. විශේෂයෙන්ම ඔය සීලාදී ගුණ ගැන, ධර්මාවබෝධය ගැන, මාර්ගඵල ගැන හරි පරිස්සම්. හරිම පරිස්සම්. කොහොමද ඒවා ප්‍රකට කරන්න දීලා අනුන්ට සමාන කර තමන් නැති තත්වයක ඉඳන්නම් කියන්නේ ඒක මහා අකුසල තත්වයක්. අවාසනාවක්. සත්‍යම බුද්ධිමත් වෙන්න කියලා ඔබට යෝජනා කරනවා. දැන් 2:31 වෙලාව. මට තවත් එකක් තියෙනවා කමන්නේ. ඊළඟ එක තමයි ඉස්සා චිත්තසෝපක් කෙලෙස කියන්නේ ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව දැන් මේ වචන කියපු ගමන් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ ඕ මටත් ඊර්ෂ්‍යාකාරයෝ ඉන්නවා ගොඩාක් කියලා එහෙම අපිට සාමාන්‍යයෙන් එහෙම හිතනවා. ඊර්ෂ්‍යාව කියන එකේ ප්‍රශ්නේ මේකයි. තමන් ගැන අතෘප්තිමත්. එච්චරයි. ඒ කියන්නේ මං ගැන අතෘප්තිමත් ප්‍රමාණයට මට අනිත් එක්කෙනාගේ තෘප්තිය උහුලන්නේ. තේරුණාද? මං ගැන අසතුටින් ඉන්නේ යම් පමණකටද ඊට වඩා බලගත්ව මට අනිත් එක්කෙනා සතුටින් ඉන්නේ කුල ගන්න බැහැ. ඒ කියන්නේ මං ගැන සතුටුයි නම් මං ගැන තෘප්තිමත් නම් මං ගැන මුදිතාවක් තියෙනම් මම මොදිත සිතකින් නම් ඉන්නේ මට අනිත් අයට ලැබෙන දේ. එයාලගේ තේරුම, එයාලගේ ශක්තිය, එයාලගේ බලය මගේ ප්‍රශ්න ඇත්තටම කියනවා නම් ලද දෙයින් සතුටු නොවීමේ හේවත් අසන්තුෂ්ත භවයේ ප්‍රක්ෂේපණය තමයි ඊර්ෂ්‍යාව. ඒ කියන්නේ මම මගේ අසතුට ප්‍රක්ෂේපණය කරනවා කුමක් විදියටද? ඊර්ෂ්‍යාව. මම තෘප්තිමත් නම් මට ඊර්ෂ්‍යාවක් නැහැ. මම තෘප්තිමත් නැති දේවල් සම්බන්ධව තමයි මට ඊර්ෂ්‍යාව හිතෙන්නේ. ඊර්ෂ්‍යාව වලිත් එක හරි යැපෙනවා තමන්ගේ ශේස්ත්‍රයේනේ. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව ගොඩක් වෙලාවට යැපෙන ශේස්ත්‍රේ. ඒ කියන්නේ හාමුදුරුවන්ට ඊර්ෂ්‍යාව හිතෙන්න පුළුවන් ආසන්නේම හාමුදුරුවන්ට. ගිහියන්ට ඊර්ෂ්‍යාව හිතෙන්න පුළුවන් ගිහියෝ ගැන. දොස්තර මහත්තුරුන්ට ඊර්ෂ්‍යාව හිතෙන්නේ සිල්වර කඩයක් දැම්මම. එයාට ඊර්ෂ්‍යාව හිතෙන්නේ තව ඩිස්පෙන්සර් එකක් දැම්මම. තේරුණාද? ඒ කියන්නේ ඊර්ෂ්‍යාව ඒක ඩිපෙන්ඩ් වෙනවා නේ. ඒක තමන්ගේ ශේස්ත්‍රය නම් හරි තරගයක් තියෙනවා. දැන් ඊර්ෂ්‍යාවේදී ඒ කියන්නේ අපේ අසතුට නේ ඊර්ෂ්‍යාවේ මූලය. දැන් ඒකෙදි වෙන්නේ මේකයි. අපිට හිතෙන්න පටන් ගන්නවා එයාට හරි ගියපු නිසා තමයි මට මෙහෙම වුනේ. තේරුණාද? ඒ කියන්නේ එයාට මෙච්චර ප්‍රමාණයක් ලැබුණු නිසා තමයි මට අඩු වුනේ කියලා අන්න එතනින් අපි පටන් ගන්නවා එයාට ඊර්ෂ්‍යා කරනවා. තාම කල්පනා කරන්න. කාටවත් ලැබිච්ච නිසා අපිට අඩු වෙලා නෑ අපේ කර්මනේ. අපි සංසාරේ කරපු පින්පව් තියෙනවා. ඉපදිච්ච දා ඉඳලා කරපු ක්‍රියාපල ප්‍රතිඵල දැන් මේ රටට කෙනෙක් තව කෙනෙක් තව වෘත්තියකට දැන් ඒක ඇවිල්ලා එක්කෙනෙක් දොස්තර කෙනෙක් විදියට ආවේ තව එක්කෙනෙක් තව වෘත්තියකට ආවේ ඒක එයාලා ඉගෙනගත්තු විදිය පොඩි කාලේ ඉඳලා ඒ දොස්තර මහත්තයෙකුට දොස්තර නෝන කෙනෙකුට හම්බ වෙන වැටුප තව කෙනෙකුට හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් එයා හිත දින්න ගන්න ඕනේ නෑ. තමන්ට ලැබෙන දේ ගැන තමන් සතුටු නම්, තමන් තෘප්තිමත් නම්, ඒක තමන්ගේ කර්මවල ඵලයක් කියලා තමන් තේරුම් ගන්නවා නම් අර ડોක්ටර් මහත්තයාගේ වාහනේවත් එයාගේ සමාජ තත්ත්වේවත් ඒ එකක්වත් වැදගත් කාරණා නෙමෙයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි හැම තිස්සෙම හිතනවා මට අඩුයි. එතකොට තමයි අනිත් අයගේ වැටීම ගැන ප්‍රශ්නේ. මට තියනවා කියලා හිතන්න ප්‍රශ්නයක්. එතකොට අපේ ඊර්ෂ්‍යාව විද වැඩ නැති වෙලා යනවා. අනිත් එක සමාජයේ විසින් තේම පෙළඹවීමක් කරනවා අපිට මේ අනිත් තියෙන මිනිස්සුන්ට සසඳලා අපේ අනුව හොයන්නේ. ඒක ළමයින්ටත් කරන මට මතකයි පොඩි කාලේ මටත් එහෙම වුණා. ඒ කියන්නේ දැන් අපේ අම්මා එහෙම ප්‍රතිඵල අහනවනේ පිරිවෙලින් විභාගවල. එයා ආවන් හරි ටෙලිෆෝන් කරාම හරි අහන්නේ මේ පොඩි හඳුනට මේ කොච්චර තිබුණත් දැන්
විෂයන් වලට ලකුණු කියලා අහන්න. ඉතින් මම සංස්කෘත වලට මෙච්චරයි එහෙම ලොකුම ලකුණු තියෙන ටික ඉස්සෙල්ලම කියනවා. මට ගණන් වලදී 20ක් වගේ තමයි තියෙන්නේ. මම සැරේ 20ක්. පිළිපාර තමයි ලෝකමාරුවෙන් ඒක ගන්න. එහෙම කියනවා. ඒක දැන් ඇයි අපි අම්මා ඉලක්ක ගන්නවා දැන්. අසවල් පොඩි හන්ට කොච්චර? අපේ අම්මා දන්න කපුටි හන්ට ඉන්නවා. ඒ අම්මා ආවල් පොඩි හන්ට කීයද? ඉතින් මං කියනවා යාට කන් තිබුණා 50ක් විතර. එතකොට අපේ අම්මා සමානලා ගන්නවා. පොඩි හන්ට කොච්චර අඩු වෙලා ඒ හන්ට එච්චර තියෙන්නේ කොහොමද? අන්න එතකොට මට හිතෙනවා මම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ අරයට වැඩි වෙච්ච එක. මගේ මේ ප්‍රශ්නේ ඇහෙන්නේ ආවරාට 50ක් තිබිච්ච එකද මගේ 25 ප්‍රශ්නේ අහන්නේ. ඉතින් මම කියලා තියෙනවා මම හිතන්නේ ගණන් සර් උට අදිනවද කියලා. මම කියලා දෙනවා. ඊර්ෂ්‍යාව. ඒක අම්මලා කරන්නේ. ඒක වැරදි. මට පස්සේ තේරුණා ඒක කොච්චර අපරාධයක්ද කියලා. ඔව් අපේ අම්මලාට තේරෙන්නේ. ඔව්. ඒගොල්ලෝ තේරෙන්නේ. අපි චූටි කාලේ ඒගොල්ලෝ මේවා කියලා දෙන්න තේරුනේ නැහැ. එහෙම හොඳ නැහැ හිතවනේ. දැන් මම කියන්නේ ඔය ඇත්තටම මෙහෙන් නිකන් කෝල් කරලා ඒක කරන්නේ. මොකද ළමයි විදියට හදන්නේ ඉරිසියාකාරී විදියට හදන්නේ. අරයන්ට මෙයාට සසඳරව ගන්නන්න එපා. ලකුණු 10ක් හරි අරගත්ත කිව්වොත් ඇප්‍රීෂিয়েට් කරනවා. ඒක හොඳ අගයක්ද? ලොකු දෙයක්. ඔයා ඊළඟ සැරේ කරා ගන්න ඒ ඇති මම. ඔයා 10ක් කරන්නේ ඇති. ඒක කියන්නේ මගේ පොඩි අනුන්ට 80ක් කියනවා. මගේ මැදට. සමහර පොඩි අනුන්ට ඉතින් මට වගේ තමයි ගණන් බෑ. මම ඒගොල්ලොන්ට කියනවා ලොකු දෙයක් 25ක් කරන් තියෙනවා. හරිටක් ගන්න ඉන්න සැරේ හොඳයි. සභාවේ මගේ කරනවා. ඇත්තටම එහෙම අපේ කිරීම නිසා දැන් සමහර පොඩි හන්දරට ලකුණු අර සමත් වෙන මට්ටමට යනවා තියෙනවා. අගේ කරා. තියෙන දේ ගැන සතුට වෙන්න උගන්නන්න. නැති දේට මූල්ලන්න උගන්නන්න එපා. නැති දේට මූල්ලන්න අපි චූටි කාලේ ඉඳන් ඉගෙනුවා. කවදාකවත් මේ මිනිස්සු සතුට කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න. සතුට කියන එක ඉගෙන ගන්න නැති මිනිහා ජීවිතේට ඊර්ෂ්‍යා නොකිරීමෙන් ඉඳීම කියන එක ඉගෙන ගන්නෙත් නෑ. කියන්නේ අසතුටු මිනිස්සුන්ගේ ප්‍රශ්නේ තමයි ඊර්ෂ්‍යාව. එතසම මොකද යෝජනා කරනවා ඊර්ෂ්‍යාව නරක ගිනි තියෙන අකුසලයක් නෑ. ඒ චෛතසිකේ තේරුම් ගන්න. ඒක තියෙන්නේ තමන් ගැන අතෘප්තිමත්ව ඉන්න හින්දා. තමන් ගැන තෘප්තිමත් වෙන්න. තමන් ගැන සතුට වෙන්න. උපහායිතේ සතුට වෙන්න දේවල් තියෙන දේවල් වලින් සතුට. නැති දේ ගැන හිතන්න එපා. අඩු දේ ගැන හිතන්න එපා. එක එක්කෙනා ආවේ සමාජයෙන් නැහැ වාට මේ කාටු මේ දාන කාටු නේද කවුරුද වෙන්නේ. කිසිසේත්ම කවුරුද. එයාලට අපේ අඩුව පෙන්වා දීමම සතුටක්ද නැද්ද? සතුටක්. එහෙනම් අපි පහත් කරන්න මාන්නේ ඉන්න කෙනා කැමතිද? කැමති. තවත් කෙනෙක් උඩ ඉන්නවා දකින්නකොට එයාගේ හිස්තක් වෙන්නවා ඒකෙන් සතුටුස වෙනා ඉන්නවා. ඒ කට්ටිය අහන්න පුළුවන් කලබල වෙනවා. දසක් මම හම්බෙනවා මාත්තේ ඒ මහත්තයා මාව උගලට වර්ණනා කළා. හරියට වර්ණනා කළා ඔබ අතේ බාන හරිය හොඳයි. ඔබ වහන්සේ ටීවී එකේ ඉන්න දැක්කොත් හෙල්ලෙන්නේ නැහැ අපේ ගෙදර කවුරුත් කන්නේ. පොයේ ඉතින් channel මාරු කර බලන ඔබ වහන්සේ ඉන්නවා කියලා. මම ඉතින් ආයෙත් කියලා අහන්නේ. මම කාගේ කරනද? ඉතින් ටිකක් වෙලා ඊට පස්සේ ආවට කියනවා මේ ඔබට හොඳයි වෙනවත් හොඳයි මේ කාලුක්ක කුස කියලා නේද? සහතිකයි කියලා. යාට කිව්වා මාත්‍යා ඒක කලබල වෙන්නේ small is beautiful. මුචිනා කාසනේ. යා කියන්නේ කියලා. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න කියන්නේ ගොඩක් අය තමයි අඩුවක් දැන් නිකන් හරි මම ඒක ඔළුවේ දාගත්තා නම් එතන කිනාට මගේ ධර්ම පුණුවන්නේ ඊළඟට උසහාඳුලා දකින්න ඉන්නවා මම උසයම වෙනුවෙන් බාල්කව නෙල්ලලා ඒකනේ ඒ ඔක්කොම ලේද මම ඔබට යෝජනා කරන සතුටේ හැම තිස්සෙම හිතන්න
ඔබට තියෙන දේ ගොඩක් දේවල් සහිත බව. හැමතිස්සෙම හිතා. ඒක වෙනස් ජීවන කලාවක්. ඒක භාග්‍යවතුන් වහන්සේට කියපු දෙයක්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපිට හිතන්න කියපු දෙයක්. ඒකට අපිට අසහනේ නැහැ. අපි ඒකට කූල්ලන්නේ නැහැ. අපි ගැන දේශයක් නැහැ කියන්නේ අපිට අනිත් අයට පතුරන්න දේශයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක ඔබ හොඳට අවබෝධ කරගන්න. අන්තිම කරුණ මච්චරිය. මච්චරිය කිව්වේ මසුරුකම. ගොඩාක් අයට ලෝභේ මසුරුකම පැටලිලා තියෙනවා. ලෝභය සහ මසුරුකම එකක් නෙමෙයි. දෙක. ලෝභ කියවම ඇලි. කැමැත්ත. ආශා. තණ්හා. ලෝභ. ඒ ලෝභය තමන් කරනවා. තමන් භුක්ති විඳිනවා. සමහර විට ලෝභ වුණත් අනිත් අයට දෙනවා. ලෝභයි. ඇලීම තියෙනවා. ඒත් දෙනවා. දැන් මසුරාගේ ස්වභාවය ඒක නෙමෙයි. මසුරා කන්නේ නැහැ. දෙන්නේ නැහැ. තියෙනේවා කවුරුවත් දකින්නට කැමති නැහැ. තේරුණාද? මච්චරිය කියන්නේ ලෝභය ඉක්මවා කියමු ලෝභය එක්ක යෙදෙනවා ඒ සිත. ඒ උපක්ලේශය. හැබැයි මච්චරිය කියනකොට ඒක තාම බලවත් වෙනවා. ඒක නරකයි. ලෝභයට වඩා නරකයි. ලෝභයට වඩා නරකයි. දැන් අදින්න කුබ්බක නේ මච්චරිය කෝසිය ඒ අය මසුරු. ඒගොල්ලෝ කන්නේ නැති, දෙන්නේ නැති, තියෙනේවා දකින්නටවත් කැමති නැති අර උඩුමහලින් කැවුම් හදාගෙන කැමති නේද? යා නෝනටවත් දෙන්න කැමති නැහැ. යා නෝනටවත් ඒ තරුණටවත් දෙන්න කැමති නැහැ. මසුරට ස්වභාවය ඒක. දැන් සාමාන්‍ය ලෝභය තමන්ගේ ඇයට දෙනවා. ධාන දෙනවා. මසුර තමයි තරුණ කන්නේ නැහැ හරියට. තමන්ගේ ඇයට දෙන්නෙත් නැහැ. තියනවා කියලා දකින්නට කැමති නැහැ. ඔය උපක්ලේශය පොට අපි ගාවත් නැතුව නෙමෙයි. මොකද අපි තාම පර්ස් එකේ මාරින්නේ කවර් කරලා. ඒ කියන්නේ අපි ගාවත් නැතුව නෙමෙයි නෑ කියලා නම් හිතන්න එපා. يعني අපි තාම අපේ තියෙන ඒවා දකින්නට එම කැමති. අපි කැලි කියන්නේ. අපි සම්පූර්ණ කියන්නේ. සම්පූර්ණ කියන්නේ. මොකද සම්පූර්ණ කියන්නේ නැති වෙන්න අපි හේතු කියනවා. මේ කොහොම කිව්වොත් එහෙම මීට වැඩි ඉඳලා ඒකත් තේරුණා. ඒ මච්චරිය කාගෙන්ද තියෙනවා. හැබැයි මච්චරිය නිසා නරකම තත්ත්වයට යන්නේක බේරගන්න උපරිම කැප වෙන්න ඕන. දැන් උපක්ලේශ කියක් ඉගෙන ගත්තද? 8ක් ඉගෙන. උපක්ලේශ 8ක් ගැන ඔබ සාකච්ඡාවේදී මේ දේශනාවේදී ඉගෙන ගත්තා. පැයකට විනාඩි 40ක් විතර ඔබ මේ දේශනාව අහන්න. මම සතුටු වෙනවා ඔබත් එක්ක මේ සාකච්ඡාවේ නියැලෙන්නට අපිට අවස්ථාව ලැබීම ගැන. මෙතනින් පස්සේ ඊළාපස මම හිතන්නේ තේපර්මානේ ඊට පස්සේ අපේ ධර්ම සාකච්ඡාවේ කටයුතු ආරම්භ වෙනවා. දැන් මේ පදනමේ ඉඳලා ධර්ම සාකච්ඡාවට යන එක ලේසි. මොකද අපි කතා කරන්න යන්නේ මීට සමාන්තර ඉතාම වටින මාතෘකාවක්. ඒ නිසා තාම ශ්‍රද්ධාවෙන් ඔයත්ෝ අද මේ ධර්මානුශාසනාව වැටුවා. ඒක තියාගන්න මේ අටම අපි ගාව තියෙන ඒවයි මේ කතා. මේ අරයා මෙයා විග්‍රහ කරගන්න කියපුවා තමන්ව විග්‍රහ. මොකද ගොඩාක් අය ධර්මයේ ඇහුවට ඒක අවබෝධ කරගන්න නැත්නම් ඒගොල්ලෝ අහන්නේම අරයට කියන්නේ. මෙයාට අපරාධය අපේ මිනිහා එක කරන්නේ තිබ්බේ මේක අල්ලවන්න. අන්න එහෙම හිත කරනවා. මේවා රෙකෝඩින් දාලා යවන්න ඕන ලංකාවට ඉතින් ඔළුවේ වැඩ කරන්නේ රෙකෝඩින් දාලා යවන්න. තමන් තේරුම් ගන්න නැහැ. තමන් තේරුම්. කරුණාකර තමන්ව තේරුම්. මේවා තමන්ගේ ගාව තියෙනවා. මම මේ කිව්වේ මගේ ගාවත් තියෙනවා. මේවා මම බේර ගන්න දඟලන ඒවා. මම මේ අකුසල් වලින් නිදහස් වෙන්න වීර්ය කරන ඒවා. මම දැන් ඔබට කියන්නේ මම මේ තත්ත්වයේ සියල්ලේ නිදහස් ඔබ නිදහස් වෙන්න කියලා. මේ භාග්‍යවතුන් වහන්සේගේ උත්තර ඒ වගේ වාක්‍ය දේශනා කළා. මම නැවතිලා ඔබ නැවතින්නේ. මම නම් කියන්නේ මම නවතින්න උත්සාහ කරමින් ඉන්න ඔබත් උත්සාහ. මේ සිතුවිලි තාම අපි ගාව තියෙනවා.
අපි මේවා දකින්න ඕනේ. අපි මේවා ඇදින ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේවා ටික ටික දුරු කරන්න ඕනේ. මොකද මේ හැම සිතුවිල්ලකම ආස්වාද පැත්තකුත් තියෙනවානේ නේ. අවිජ්ජාවෙත් ආස්වාදේ තියෙනවා, ව්‍යාපාදෙත් ආස්වාදේ තියෙනවා නේ. මාසුරුකමෙත් ඊර්තියාවෙත් ඔක්කොගෙම ආස්වාදයක් තියෙනවා. ඉතින් ආස්වාදය නිසා අපි ආදීනවේ දකින්න නැතුව ඉන්නවා. ආදීනවේ දකින්න නැති නිසා අතාරින්න නැතුව ඉන්නවා නේ. නිස්සාරණේ නැතුව ඉන්නවා. මම ඔබට යෝජනා කරනවා මේ සිතුවිලි වල ආස්වාදයක් තියෙනවා. ඇත්ත එකක් දකින්න. ආදීනවේ. මේවා එකක්වත් ස්ථිර සදාකාලික දේවල් නෙමෙයි. මේවා කියන භයානක ප්‍රතිඵල අර ආස්වාදයට වඩා බොහොම බලවත්. ඒකයි අපි මේවා අතාරින්න ඕනේ. මේවා අතාරින්න ඕනේ කියන එක අපේ හිතට කාවක් ගන්න ඕනේ. මේවා අතුල් කරවන්න ඕනේ. මේවා අතාරින්න ඕනේ. මේවා තියාගෙන ගමනක් නැහැ කියන එක. ඉතින් මෙන්න මේ කරුණු ටික හොඳට ඔබ තේරුම් ගන්න තියෙනවා. මේ උතුම් පින්කම සංවිධානය කරන දායකත්වයේ ගන්න මේ පන්සලේ දායක සභාවේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දායක සභාවේ සියලුම දෙනාගේ නමින් මියගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ඔබ අප හැම දෙනාගේම මෙතන ඉන්න අපේ දෙමළ පින්වතුන්ලා සිංහල පින්වතුන්ලා කවුරුත් මෙතන ඉන්නවා මිශ්‍රණයක් විදියට. හැබැයි කවුරුත් සිල් අරගෙන ඉන්නවානේ. ඒක හරි විශිෂ්ට දෙයක්. මගේ ගාවත් මම හරි සතුටු වුණා. මෙහි මේ දෙමළ භාෂාව කතා කරන උපාසිකාවෝ ඉන්නවා කිව්වම මොකද හේතුව මගේ පන්සලේ මහාන වෙලා ඉන්නවා දෙමළ භාෂාව කතා කරන තරුණේ මහාන වෙලා ඉන්නවා. ඉතින් මම හරි සතුටු වුණා මෙතන තියෙන සහජීවනය දැක්කම, මෙතන තියෙන එකමුතුකම දැක්කම. ඒක හොඳ ආදර්ශයක්. ලාංකිකයෝ විදිහට එකතු වෙලා තියෙනවා. ඒක තාම වටින දෙයක්. අපි සියලු දෙනාගේම රට නිදහස් කරගන්න සිංහල, දෙමළ, මුස්ලිම් කාගේ මවුරට අපේ උතුම් ශ්‍රී ලංකා දීපය ත්‍රස්තවාදයෙන් නිදහස් කරගෙන අපි හැම දෙනාටම සාමකාමී රටක් දී කරගන්න ජීවිතේ පූජා කරපු සියලුම රණවිරුවන්ට මේ වෙසක් මාසයේ තමයි අපේ රටේ ත්‍රස්තවාදයෙන් නිමා වුනේ. ඒ සියලු රණවිරුවන්ට එදා මෙදා තුර අපේ සමාජයේ සුවපත් කරන්න කැප වෙලා මිය ගියපු සියලුම පුරවැසියන්ට උතුම් පැවිදි උතුමන් වහන්සේලාට මේ පින් අත් වේවා. අප හැම දෙනාගේම නමින් මිය ගිය නෑයෝ උතුම් නිර්වාණ ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සම්‍යක් දෘෂ්ටික උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. අනුර අශෝක කුමාර ස්වාමි පුරුෂයාණන්ට, නිපුණි ධනංජනා දුවට, ඒ වගේම මෞපිය ඥාති හිත මිත්‍රාදීන්ට, අපේ පූජනීය සුමිත් ස්වාමීන් වහන්සේ ඇතුළු මේ අවස්ථාවට සහභාගී වෙච්ච අපේ ලාංකික පිරිසට වගේම මේ රටේ පිරිසක් මේ ස්ථානෙට සල්ප පිරිසක් පැමිණ සිටිනවා. ඒ සියලු දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදර බාධක දුරු වේවා. අපල උපද්‍රව දුරු වේවා. යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. සියලු දෙවියෝ ඔබව ආරක්ෂා කරත්තා. උතුම් දෙවිවරු මේ ස්ථානය විශේෂයෙන්ම පන්සලේ කටයුතු දිනෙන් දින දියුණු පවුණු කර ගන්නට මේ රටට ධර්මාලෝකයේ පතුරවන මධ්‍යස්ථානයේ බවට මේ උතුම් ස්ථානය පත් කර ගන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදර නොවේවා, බාධක නොවේවා, අපල උපද්‍රව නොවේවා. සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ කරගන්න දෙවියෝ උපකාර කරත්තා. උතුම් දෙවිවරු නිර්වාණ ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම උතුම් දෙවියන්ටත් මීගේ නෑයන්ටත් අප හැම දිනාටම මේ භවයේ පුරාම සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා. කල්‍යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා. සද්ධර්ම ප්‍රතිලාභයම වේවා. සිහිනුවන දියුණු කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින් මේ ගෞතම බුදු සසුනේම ධාර්මිකමන් භවයේදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්නට නැවත සසරේ උපදිනවා නම් සත්පුරුෂ ඇසුරේම සුගති භූමිවලම උපදින්නට මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු.